දැනට ලොග් වෙච්ච අයකින් ඉන්නවද මේ ජනවාරියේ එක්සෑම් ලියන කවුරු හරි ඉන්නවද මේ ඉන්න අයකින්? කීප දෙනා ඉන්නේ? ඔව් දිනුෂි. ඔව්. ඒ ඇරෙන්න ඉන්නවද? ඒක නෑ. තව කවුද ඉන්නේ? දැනට අහන්න ක්‍රවුඩ් එකක් නෑ 3-4යි ඉන්නේ. ඒ කට්ටිය පොඩ්ඩක් බලන්න පහුගිය වීඩියෝස්ුයි මං හිතනවා කලින් සෙෂන් එකේ ඇති. එතකොට බොහෝ දුරට ඒ තියරි පාර්ට් එකේ ඔක්කොම තියෙනවා කවර් කරලා. ඒක බලා ගන්න පුළුවන්. ඒක නම්බර් 1. නම්බර 2 මම මේ දැන් ටියුට් එක පොඩ්ඩක් අපි චෙක් කරගමු. මට කියන්න මේ මෙන්න මේ ආයෝජන උපදේශනීය මූල්‍ය තැරවකාර සේවා කියන ටියුට් එකයි සුරකුම් ප්‍රාරක්ෂණය මේක වෙන්න ඕනේ. ප්‍රාරක්ෂණය underwriting of securities ඒකයි තියෙන ලැබිච්ච නැති කවුරු හරි ඉන්නවද? ඒ ටියුට්ස් දෙක මං හිතන්නේ හම්බුණානේ. එක්කෙනෙකුට හම්බුණා නම් හරි. මං එතකොට දන්නවා ඔක්කොම හම්බුණා කියලා. හම්බුණා. රයිට්. ඒක එතකොට හරි. මේක ප්‍රාරක්ෂණය, සුරකුම් ප්‍රාරක්ෂණය. මූලික තැරවකාර සේවා මේවා පොඩි පාඩම්. ඇත්ත වශයෙන්ම දැන් මේ වගේ එකකින් අහන්නේ පොඩි කොටස් විතරයි. අපි ඒවට ලොකු කාලයක් මේකෙදි ගන්නෙ නෑ. ඒකින්ද මං ඒවා සාමාන්‍ය එක සෙෂන් එකකටත් අඩු කාලයකදී මං එක අපි ඉවර කරන්න ප්ලෑන් කරන්නේ. රයිට්. අපි පටන් ගමු. අපි කොටස් වෙළඳපොළ කියන කොටස තමා අපි ගිය සතියේ පටන් ගත්තේ. ඒකෙදී ටියුට් එක බලන්න අර පිටු එකක් වැඩිපුර ආපු ටියුට් එක ප්‍රසන්ටේෂන් එක නෙමෙයි. එතකොට අපි කිව්වා සාමාන්‍ය කොටස්, නිශ්චන්ද කොටස්, වර්ණීය කොටස්, කොටස් බලපත්‍ර කියන මූලික ඒවා හතරේ එකිනෙකට තියෙන වෙනස්කම්. එකිනෙකට වෙනස්කම තමයි එකේ බලන්න ඕනේ. ආපසු ගෙවීම් සිදු කරද්දී කාටද ප්‍රයොරිටි ප්‍රමුඛතාවය හම්බ වෙන්නේ? ඊට පස්සේ ස්ථිර ලාභාංශ ගෙවන්නේ කාටද? නැත්නම් කොටස් මහා සභා රැස්වීමකදී සම්මත කරගන්න ආයතනයේ මහසභා රැස්වීමේදී සම්මත කරගන්න ලාභාංශ ප්‍රතිශතයක් ගෙවන්නේ මොකටද? ඡන්දයිතිය තියෙන්නේ මොකටද කියන එක ඒ වෙනස්කම් අපි කතා කරා. ඊට පස්සේ කොහොමද මේ ඒ ඉන්ඩස්ට්‍රි එකේ ස්ට්‍රක්චර් එක? කවුද ඉහළම බලධාරී ආයතනයේ? ඒගොල්ලන්ගේ කාර්යභාරය. ඊළඟට ඒකේ කවුද මේ පහසුකම් සපයන්නා විදිහට ක්‍රියාත්මක වෙන්නේ? ඒ යටතේ තමයි තැරවකාර ආයතන තියෙන්නේ. ඒ වශයෙන් මම ගිය සතියේ කතා කරා තැරවකාර ආයතන වල කාර්යභාරය මොකද්ද? එතකොට ඒකේ ලැයිස්තුගත කරන සමාගම් කියන්නේ මොකද්ද? ඊට පස්සේ තැරවකාර ආයතන සපයන සේවාවන් මොනවද? කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව, කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් CSE කියන ආයතනයේ සපයන සේවාව, ඒකේ කාර්යභාරය මොකද්ද? මම ඉන්නේ ටික ඊට පස්සේ අපි කතා කරා. ඔය ගිය සතියේ මම කතා කරපු ඒවා. ඊට පස්සේ ප්‍රධාන අයිටම්ස් කීපයක් කතා කරා. ව්‍යාපාර ශේෂ්ත්‍ර ගැන කතා කරා. ශේෂ්ත්‍ර 20ක් තියෙනවා. ඇයි ශේෂ්ත්‍ර 20 විදිහට ඒ විදිහට බෙදලා තියෙන්නේ? ඒ ශේෂ්ත්‍රවල කාර්යක්ෂමතාව performance බලන්න. ඒ සෙක්ටර් performance වෙන වෙනම බලා ගන්න. ඒ වගේ ශේෂ්ත්‍ර තියෙන්නේ. ඊළඟට පුවරු කියලා තියෙනවා. ඒ පුවරු තුනක් තියෙනවා. අපි පුවරු තුනේ ඒ පුවරු එකකට ක්වොලිෆයි වෙන්න. ඒකට
ඒකේ ලැයිස්තුගත කරන්න ආයතනයක් සමාගමක් ඒ ලැයිස්තුගත කරන්න බලාපොරොත්තු වෙන සමාගමක් සපුරන්න ඕනේ අවම සුදුසුකම් මොනවද කියලා අපි ඒවට කතා කරා ප්‍රධාන පූර්ව දිරිසවි පූර්ව. දිරිසවි පූර්ව අඳුන්වලා දීලා තියෙන්නේ අර මධ්‍යම සහ කුඩා පරිමාණයේ සමාගම් දිරිගැන්වීම ලැයිස්තුගත කිරීම සඳහා කියන එක ගිය සතියේ කතා කරා. ඒක කඩකල පූර්වයේ අරමුණ මොකක්ද කියන එක. අර ඒක පෙනල්ටි එකක්. ඒ කියන්නේ වාර්ෂික හරි කාර්තු වාර්තා පරක් වුණොත් ඒක මේ ඒ කඩකල පූර්ව తాවකාලිකව ඒකට යොමු කරනවා ඒ සමාගම. ඊට පස්සේ ඒවා ස්ටේට්මන්ට් දුන්න ගමන් ආපහු ඒ අදාළ බෝඩ් එකට ආපහු යනවා. ඊට පස්සේ ලැයිස්තුගත කිරීමේ ක්‍රමවේද දායකත්වය හඳුන්වා දීම කියන එකේ වෙනස අපි මේව කරා. දායකත්වය කියන්නේ දායකත්ව අර්පණ කියන්නේ අර නෝමල් වෙන්දේසි ක්‍රමය කියන්නේ මහ ජනතාවට විවෘත මේ ඔෆර් එකක් දෙනවා අර්පණයක් සිද්ධ කරනවා. හඳුන්වා දීම කියන්නේ ඍජුව කොටස් වෙළඳපළට හඳුන්වා දීම මගින් කරනවා. ඒක ෂණිකයි සාමාන්‍ය පබ්ලික් ඔෆරින් එකට වඩා දායකත්ව අර්පණයකට විවෘත වෙන්දේසියකට වඩා ඒක කොස්ට් ඉෆෙක්ටිව්. ඒ කියන්නේ පිරිවැය පැත්තෙන් ගොඩක් අඩුයි. right ඊට පස්සේ ඊළඟ අයිටම් එක මිල දර්ශක. කොටස් වෙළඳපොලේ මිල දර්ශක. ඇයි මිල දර්ශක අඳුන්වලා දීලා තියෙන්නේ? ඒ ක්‍රියාකාරීත්වය දිගින් දිගටම බලන්නේ මිල දර්ශකයෙන්. මිල දර්ශක දෙකක් තියෙනවා. සියලු කොටස් වලට අයිති වෙන්නේ මොකද්ද? මම කිව්වා S&P ශ්‍රී ලංකා. ඒ කියන්නේ සෙන්සිටිව් ඉන්ඩෙක්ස් එකක් තියෙන්නේ. මොකටද කියන එක මම ගිය සතියේ කිව්වා. ඊට පස්සේ කොහොමද මේ කොටස් වෙළඳපොලේ සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ? ඔටෝමේටඩ් ට්‍රේඩින් සිස්ටම් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මම කිව්වා තැරවකාර ආයතන හරහා ස්ටොක් එක්ස්චේන්ජ් එක කොහොමද කනෙක්ට් වෙන්නේ? ඒකට සම්බන්ධ ආයතනයක් විදිහට ඇත්තට ක්‍රියාත්මක වෙන්නේ මේ මධ්‍යම තැන්පතු ක්‍රමය කියන එක. ඒක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට ස්ටොක් එක්ස්චේන්ජ් එකේ තුල ක්‍රියාත්මක වෙනවා. right එතකොට මම ඊට පස්සේ කොටස් වෙළඳපොලේ ප්‍රාථමික හා ද්විතීයික වෙළඳපොළ කියන එක අපි බේසික්ස් වලදී අපි මුලදිම කතා කරා. කොටස් වෙළඳපොලේ ඕනෑම වෙළඳපොළක ප්‍රාථමික වෙළඳපොළ මොකද්ද, ද්විතීයික වෙළඳපොළ කියන්නේ මොකද්ද කියලා ඒක බෙදා දැක්වීමේ එක ක්‍රමවේදයක්. ප්‍රාථමික වෙළඳපොළ අපි කතා කරා බොන්ඩ් මාකට්, ඩිබෙන්චර් මාකට්. ඒ හැම එකකම මූලිකවම නිකුතුව සිදුවන වෙළඳපොළ ප්‍රාථමික වෙළඳපොළ. ද්විතීයික එතනින් පස්සේ වෙන ගනුදෙනු සියල්ල ද්විතීයික වෙළඳපොළ. කොටස් වලටත් ඒකම අදාළයි. right අපි එතනින් තමයි නැවැත්තුවේ. දැන් අපි ඊළඟට දෙන්නේ ගවයා වෙළඳපොළ සහ වලසන. බුල් මාකට්, බෙයා මාකට්. දැන් හොඳ බුල් මාකට් එකක්. දැන් ඊයේ පෙරේදා මාකට් එක ට්‍රැක් කරපු කෙනෙක් ඉන්නවද? මට ශනිකව කියන්න කවුරු හරි ඉන්නවද මේ ඊයේ පෙරේදා මාකට් එක බලපු? නිවුස් වලට හරි අහපු කෙනෙක් මොනවා හරි විශේෂ දෙයක්? එක පාර්ට්මන්ස් අර ඕල් ෂෙයා ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක වැඩි වුණා කියලා කිව්වා නේද? ඔව් කිව්වා කියන්න එපා. ඒක ටිකක් හොඳට ස්ටඩි කරන්න. එහෙම යනකොට අඩුම ගානේ දැන් මේක කොයින්සිඩන්ට් එකක්. මේක මේ අහඹු සිද්ධියක්. මේ දැන් අද මේක කතා කරන වෙලාවේ මේක රෙකෝඩ් හයි එකක් ගියා. 291ක් පොයින්ට්ස් අප් වුණා. මතක ඇති කාලෙක ඇත්තට මේක උනේ නෑ. ඒක highest gain එක per day and number of shares. අර මම පොඩ්ඩකට ඕගලන්ට මේ අමතරව පෙන්නුවොත් මේකේ අපි කිව්වා මෙන්න මේ share turnover එක කියන්නේ volume එකයි share volume එකයි price එකයි වැඩි කරලා එන ගාව එක තමා turnover එක. ඒතර මේ share volume එක කියන්නේ කොච්චර shares ප්‍රමාණයක් ඕගලන්ට මේ පේනවනේ ජෝන් කීල්ස් එක. ඔව් සර්. හරි. ඒතර ඒක ට්‍රේඩ් වෙලා තියෙනවා. මම ඇත්තටම අලුත් එක පෙන්වන්න තිබ්බනම් හොඳයි. එදා රෙකෝඩ් හයි වෙච්ච වෙලාවේ ෂෙයා වොලියුම් එක මේ ජෝන් කීල්ස් වලට විතරයි. ෂෙයා වොලියුම් එක. ඒ කියන්නේ
John Keel's shares 2.027 million trade වෙලා තියෙනවා ඒ දවසේ. trade volume කියන්නේ transaction. දැන් මේ 2 million එක 500 1000 ලක්ෂය ලක්ෂ 5 ලක්ෂ 4 ඔය වගේ කෑලි ගොඩකට ගිහිලා තියෙනවා. අන්න ඒ වගේ trades ගාන 293ක් trade වෙලා තියෙනවා. price එක range වෙන්නේ මෙන්න මේක අතර. මේ දෙක අතර. එතකොට මම ඊට ගැන කියන්නම් පස්සේ. ඒතර ඔන්න ඕකේ රෙකෝඩ් හයි එකක් තමයි වැටුනේ. කියන්නේ මේ trade volume එක, ඒ කියන්නේ number of trades highest උනා. මට මතකයි 60000ක් වගේ එහෙම ගාණක් තිබ්බේ. number of trades වැඩිම දවස. ඒ වගේම index එකත් වැඩිම ගිය දවස. සාමාන්‍යයෙන් මම 14-15 years විතර markets බලනවා. ඒකෙදී සාමාන්‍යයෙන් 220 අතර වගේ මාකට්ස් තිබිලා තියෙනවා දවස් කීප වතාවක්. හැමදා ඒක හරි රෙයාලි එන්නේ 200ක් විතර මාකට් එක අප් වෙනවා කියන්නේ සෑහෙන ලොකු අප් එකක්. ඕවර් හීටඩ් මාකට් එකක්. ඒතකොට මේකේ 290ක් විතර අප් වුණා කියන්නේ ඒක ලොකු මේ රෙකෝඩ් එකක් මාකට් එක පැත්තෙන් ගත්තාම. රයිට්. එතකොට මේකෙත් එහෙමයි. තව එකක මම පෙන්නලා තිබ්බා මට මතක හැටියට. නෑ මේකේ ඩීටේල් එක නෑ. ඒතකොට දැන් මේ share volume, share turnover එක highest. මෙන්න මේ all share price එක තමයි 291 වෙලා තියෙන්නේ. දැන් මේක normal දවසකට සාමාන්‍යයෙන් 10 80 වගේ range එක යනවා හොඳ දවසකට. නරක දවසකට නරක දවස් නම් ලොකු නරක දවසුත් තියෙනවා. ඒ කියන්නේ point 100කට එහා වැටිච්ච දිගටම වැටිච්ච දවස් තිබ්බා. කොරෝනා ටිකක් high කාලේ first rally එක වගේ කාලේ හොඳටම පහළට trend එකක් තිබ්බා. අන්න ඒ වගේ එක එක අවස්ථාවල් තියෙනවා. ඔයගොල්ලන්ට මේ site එකෙන් උනත් ඒක track කරගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ bull market කියන්නේ? ඔය ඊයේ පෙරේදා තිබ්බ තත්ත්වය. දිගින් දිගටම කොටස් වෙළඳපොලේ මිල මට්ටම් ඉහළ යන වෙළඳපොළ. ඉල්ලුම දිගින් දිගටම වැඩි වෙමින් පවතින වෙළඳපොළක් තමයි බුල් මාකට්. නැත්නම් ගවයා වෙළඳපොළ. බුල් බෙයා ඒක තමයි සම්මත නම. ඒකට ඉතින් ඔය සිංහල මේ වචනේ ආදේශ කරලා තින්නේ. ඒක බුල් මාකට් එකක් කියන්නේ දැන් මේ ඊයේ පෙරේදා තිබ්බා වගේ දිගින් දිගටම මිල මට්ටම් කොටස් වල මිල මට්ටම් ඉහළ යන තත්ත්වයකට තමයි බුල් මාකට් එකක් ගවයා වෙළඳපොළක් කියලා කියන්නේ. ඒකේ අනිත් පැත්ත තමයි වලසා වෙළඳපොළ. නැත්තම් දිගින් දිගටම කොටස් මිල පහළ යන තත්ත්වයක් තියෙන වෙළඳපොළක් තමයි බෙයා මාකට් කියලා කියන්නේ. දැන් උදාහරණ බෙයා මාකට් එකට උදාහරණේ ගිය අවුරුද්දේ අපි ගමු නිකන් මාර්තු අප්‍රේල් වගේ ඉඳලා ඊට පස්සේ ආපු මාස 3. ඒ කියන්නේ අර කොරෝනා පළවෙනි රැලි එකෙන් පස්සේ ටික දුරක් අපි කන්ට්‍රෝල් කරගත්තා. ආපහු ටිකක් අර වැඩි වෙච්ච ඒ කාල සීමාවෙදී ගොඩක් මාකට් එක දිගින් දිගටම පල්ලෙහාට ආවා. ඒ කියන්නේ වෙළඳපොලේ සෙලර්ස්ලා වැඩි. විකුණුම් කරෝ ඒ කියන්නේ සෙල් කරන්න වැඩි. ඒතකොට දිගින් දිගටම සෙලින් ප්‍රෙෂර් එකක් තියෙනකොට වෙළඳපොලේ පහළට එනවා. ඒ වගේම තමයි බයින් ප්‍රෙෂර් එකක් තිබ්බහම දිගින් දිගටම ඉහළ යෑමක් සිද්ධ වුණා. දැන් මේ දවස් ටිකේ උනේ ඒකෙන්ද ලොකු හේතු නෑ. ඇත්තටම කම්පැනි ස්පෙસિෆික් හේතු ටිකක් තිබ්බා. LLC ඒ කියන්නේ කම්පැනි එකේ හෝල්ඩින් එකේ බයි අවුට් එකක් වුණා. මම පොඩ්ඩක් අනිත් පාඩම වෙද්දී ඒක මම කියන්නම් තව විස්තර ඇතුව. දැන් ඊළඟ එක කොටස් ආයෝජනයේ මොනවද ප්‍රතිලාභ? ඒක අපිට ගාලා යන් මං හිතන්නේ ඔයගොල්ලන් දන්නවා කැපිටල් ගේන්ස් ප්‍රාග්ධන ලාභ ලාභාංශ කියන එක දන්නවා. හිමිකම් නිකුතු කියන එක ඔයගොල්ලන් බොහෝ දුරට දන්නවා මේ වෙද්දී කියලා හිතනවා. ප්‍රාග්ධන ලාභ කියන්නේ අඩු මිලට ගත් කොටස් වැඩි මිලට විකිණීමෙන් ලැබෙන ඒ පරතරය නැත්නම් ඒ ලාභය තමයි ප්‍රාග්ධන ලාභ කියලා කියන්නේ. ඕගොල්ලන්ගේ වචන වලින් ඕවා කෙටියෙන් ලියා ගන්න. මොකද ඕවා ලොකුවට කන්සන්ට්‍රේට් කරන තැන් නෙමෙයි විභාගෙදී ටෙස්ට් කරන තැන නෙමෙයි. නමුත් දැනුමට ඒක ඕගොල්ලන්ට
හොඳටම ෂුවර් නම් ඒක ටිකක් අමතකයි කියන එක ඒක පොඩ්ඩක් ලියාගන්න. ඒ කියන්නේ රුපියල් 10ට ඔයගොල්ලන් මිලදී ගත කොටස් 1000ක් මිලදී ගත්තා නම් 10000යි ඒක රුපියල් 14කට ගියා නම් 14 ගානේ 1000ක් විකුණුනහම ප්‍රාග්ධන ලාභය රුපියල් 4000ක් හම්බ වෙනවා. රුපියල් 4 වැඩි කිරීම කොටස් 1000කට 4000ක ලාභයක්. ඒක තමයි ප්‍රාග්ධන ලාභ. ඒකෙම අවාසිය තමයි ප්‍රාග්ධන අලාභ. කැපිටල් එක අඩු වෙන්න පුළුවන් එක ආයෝජන මාර්ගයක්. ඒක තමයි මේක හයි රිස්ක් කියලා කියන්නේ. මොකද ප්‍රාග්ධන අලාභයක් වෙන දෙයකදී වෙනවා බොහෝමත්ම අඩුයි. ඔයගොල්ලන් බොන්ඩ් එකකදී වෙන්නේ නැහැ. ඔයගොල්ලන් ඒ අතරමැදදී වික්කොත් මම කිව්වා ඒකේ ප්‍රාග්ධන. ඒ කියන්නේ කැපිටල් ලොස් එකක් වෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. ඉන්ට්‍රස්ට් රේට් එක උඩට ගියහත් ප්‍රයිස් එක පහළට එනවා. ඒ අවස්ථාවේදී දෙන්න වුණොත් මාකට් එකේ විකුණන්න වුණොත් අන්න එතකොට කැපිටල් ලොස් එකක් කියන එක වෙනවා. ඒතර මේ ෂෙයාර්ස් වල කැපිටල් ලොස් එකක් වෙනවා. ඒක අඩු ප්‍රයිස් එකකට විකුණනොත් ඒ වෙලාවේ ඒක වෙනවා. ලාභාංශ කියන එක දන්නවා. ඒක කළමනාකාරීත්වය අධ්‍යක්ෂක මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීම වලදී තීරණය වෙන ලාභාංශ ප්‍රතිශතයක් ගෙවීම. ඒතකොට ඒක පත්‍රිකා ලාභාංශ එක වාරයක් අහලා තිබ්බා විභාගෙට. කොහොමත් මේවා එක වාරයක් හරි අහනවා කියලා හිතාගෙන ඔයගොල්ලන් පාඩම් කරන්න ඕනේ. නමුත් මේ මම මතක් වෙන ටික කියනවා. පත්‍රිකා ලාභාංශ කියලා කියන්නේ ලාභාංශ සාමාන්‍ය රුපියල් වලින් ගෙවන්නේ. නමුත් පත්‍රිකා ලාභාංශ කියන එක ගෙවන්නේ කොටස් වලින්. දැන් උදාහරණයකට මම ඊළඟ සැරේ මම ස්ලයිඩ් එකට ඒක පොඩ්ඩක් ඔයගොල්ලන්ට දාන්නම්. ඔය බැංකු ගොඩක් දුරට ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් දෙනවා. දැන් අපි කියමු බැංකුවක් නිකුත් කරනවා මේ අනවුන්ස් කරනවා ලාභාංශයක් පත්‍රිකා ලාභාංශයක් කොටස් 74ට එක කොටසක්. ඒකෙන් අදහස් කරන්නේ ඒ කොටස් දැන් කොටස් 74ක් තියෙන කෙනෙකුට කොටසක් හම්බ වෙනවා ෆ්‍රී ලාභාංශයක් හැටියට. ඒක බෝනස් එකක් නෙමෙයි ලාභාංශයක්. පත්‍රිකා ලාභාංශ. රයිට්. පොඩ්ඩක් මම ඒක එක්ස්ප්ලেইন කරන්නම්. ඒක වැඩි මේවක් නෑ. 74ට එකක පත්‍රිකා ලාභාංශ කියලා ගත්තොත් තත්වයක්. දැන් අපි කියමු සෙලාන් බැංකුව රුපියල් 50ට යන්නේ. රුපියල් 50ට යන්නේ. අපි නිකන් හිතමු එතකොට එක්කෙනෙක් ගාව තියෙනවා 74ක් ෂෙයාර්ස්. අපි නිකන් කියමු 740ක් තියෙනවා කියමු. 740ක් තියෙනවා. එතකොට 740කට එයාට කීයක් හම්බ වෙනවද? 10ක්. 10ක් හම්බ වෙනවා. හරි? 10ක් හම්බ වෙනවා. ඒතර අන්න. ඒකට මෙන්න මේක ඩිවිඩන්ඩ් එකක්. ඒතර එයාට ඩිවිඩන්ඩ් ඕන නම් රුපී වැලියු එක ඒ වෙලාවේ මගේ ඒ මාකට් එකේ ගන්න ඕන නම් රුපියල් 50ක් කරනවා. රුපියල් 500ක ඩිවිඩන්ඩ් එකකට සමානයි. ඒකට සමානයි. අවශ්‍ය නම් ඒක account එකේ තියෙන්න ඇරලා 60ට 70ට යනවා කියලා හිතනවා නම් එහෙම දෙන්න පුළුවන්. ඒකින්ද එයාට ඒ වෙලාවේ රියලයිස් කරන්න පුළුවන් කියලා හිතන වැඩිවක මේක ඒක අවශ්‍ය නැති යම් පල්ලෙහාට යන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවේදී ඒ ඩිවිඩන්ඩ් එක වෙන්නේ මෙන්න මේ විදිහට. ඒතකොට කැඩිච්ච ගණන් එන්නේ. තවනේ මෙන්න මේ විදිහට ඇනවුන්ස්මන්ට් එකක් එන්නේ මම දෙන්න එක්සැම්පල් එකද. ඒ වගේම තමයි ඉතින් කැඩිච්ච ගණන් එන්නේ. ඉතින් 73ක් එනවා 76ක් එනවා ඒ වගේ ඔඩ් ගානක් එන්නේ. එතකොට ඒකට ප්‍රයිස් එක අප්ලයි කරපුවාම රුපියල් ගාන කියන්න පුළුවන්. ඒක ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එක. රයිට්? පත්‍රිකා ලාභාංශ. රයිට්? එතකොට අනිත් එක හිමිකම් නිකුත්. ඒක මං හිතන්නේ ඔයගොල්ලන් දන්නවා රයිට් ඉෂුව එකක් කියලා කියන්නේ දැනට ඉන්න කොටස් හිමියන්ට ලබා දෙන වරප්‍රසාදයක්. ඒගොල්ලන්ට ඒක නිකම් නෙමෙයි යම් වටිනාකමකට
යම් අනුපාතයකට යටත්ව කොටස් ප්‍රමාණයක් ලබා දීම තමයි හිමිකම් නිකුතුවේදී සිද්ධ වෙන්නේ. හිමිකම් නිකුතුවේ පස්සේ values ඒකේ මිල වෙනස් වීම ගැන ගානක් අපි පස්සේ හදමු. හිමිකම් නිකුතුව කාට හරි කියන්න ඕනේද විශේෂයෙන්? හිමිකම් නිකුතු කියන එක කිව්වොත් හොඳයි කියලා හිතනවා. මම මොකුත් කියන්නේ නැහැ. කියන්නකෝ. right මම හිමිකම් නිකුත් නිකම් විස්තර කරන්න නැත්නම් බෝඩ් එකේ දාන්න ගියොත් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් කියන්න. හිමිකම් නිකුතුව තියෙන්නේ දෙකට එක අනුපාතයකට රුපියල් 100ක වටිනාකමකින් යුක්තව නිකුත් කරනවා හිමිකම් නිකුතුවක්. එතකොට දෙකට එක කිව්වහම දැනට තියෙන කොටස් දෙකකට එකක හිමිකම් නිකුතු ඒ අයිතිවාසිකමක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. හැබැයි රුපියල් 100ක් ගෙවන්න ඕනේ. එතකොට මාකට් එකේ වැලියු එක රුපියල් 150ක් කියලා හිතමු. ඒක රුපියල් 100ක වටිනාකමකට තමයි නිකුත් කරන්නේ. එතකොට එයාට දෙකට එක අනුපාතයේ යටතේ එක හිමිකම හම්බ වෙනවා. ඒ කියන්නේ කොටස් 2000ක් තිබ්බොත් කොටස් 1000ක් හම්බ වෙනවා. ඒ 1000ට රුපියල් 100 ගානේ ගෙවලා එයා ඒක පර්චේස් කරන්න ඕනේ. එතකොට normal shares වලට කන්වර්ට් වෙනවා. right ඒක නොතේරුනොත් කියන්න මං හිමිකම් ඔය නිකුතුව ගැන ආපහු මෙතන පල්ලෙහ ගානේදී කතා කරනවා. ඊට පස්සේ ටිකක් අලුත අවුරුදු දෙකක් තුනකට ඉස්සලා විභජනයන් කියලා ස්ප්ලිට්ස් කියලා share splits කියලා. ඒකෙදි වෙන්නේ එතකොට මේක අහලා තියෙනවද මේ විභජනයන් කියන එක? දැන් මම එක share split කියලා කියන්නේ ඉස්සර තිබ්බා මේ bonus issues කියලා. අපිට අහලා තියෙනවද bonus issues? එකට දෙකක් bonus issues. shares 1000ක් තිබ්බ කෙනෙකුට shares 2000ක් මේක free හම්බ වෙනවා. එතකොට shares 1000ක් තිබ්බ ඉන්වෙස්ටර්ට 2000ක් හම්බුනහම අන්තිමට එයාට බෝනස් එකෙන් පස්සේ 3000. දැන් ස්ප්ලිට් එකේදී වෙන්නේ කොටස් විභජනය. කොටස් බෙදීමකට ඒක ලක් වෙනවා. එක කොටසක් දෙකකට ස්ප්ලිට් එක විභජනය. එක කොටසක් කොටස් දෙකකට. ඒ කියන්නේ එකක් දෙකකට බෙදෙනවා. එතකොට ඔරිජිනල් එක නැහැ. ඉන්වෙස්ටර් කෙනෙකුට කොටස් 1000ක් තියෙනවා. ඒක ස්ප්ලිට් වෙනවා. එක කොටසක් දෙකකට ස්ප්ලිට් වෙන විදිහේ ඒකට බෝනස් එකක්. ඒකත් බෝනස් ආකාරය. මොකද ඒකේ ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ එකක් එනවා. එතකොට මෙයාට ස්ප්ලිට් එකකින් පස්සේ කීයක් හම්බ වෙනවද? මේ එකක් දෙකට බෙදෙන concept එකට මේක announcement එක ගියොත් එකට දෙක බෝනස් එකයි එක කොටසක් දෙකකට ස්ප්ලිට් වෙන එකේ දී වෙනස මොකක්ද? එයාට කොටස් 2000ක් නේ සහ. ඔව්. ඒ කියන්නේ ඔරිජිනල් එක නැහැ. මේක නැහැ. මේක දෙකට බෙදි. එතකොට මේකේ 2000ක් වෙනවා මේක නැහැ. එකට 3ක් ගත්තොත් එක 3කට බෙදෙනවා. එකට 3ක් හම්බුනොත් ටෝටල් එක 4000ක් වෙනවා. එකක් 3කට ස්ප්ලිට් වුණොත් 3000 වෙනවා මේක නැහැ. එතකොට 3000
ස්ප්ලිට් එක දැන් බෝනස් එක කලාතුරකින් යූස් වෙනවා ඒක මේ සස්පෙන්ඩ් කරලා නැහැ ඒ කියන්නේ තා මේ රෙස්ට්‍රික්ට් කරලා නැහැ වචනේ නමුත් දැන් ගොඩක්ම යන්නේ ස්ප්ලිට් එකක් විදියට යන්නේ ඔකත් වාරයක් වගේ අහලා තියෙනවා මොකද chance එකක් ගන්නකොට ඒ පොඩි දේවල් ඔයගොල්ලෝ මේව කරගන්න කොටසක් බෙදීම තමයි සිද්ධ වෙන්නේ ඒකෙදි right මේකත් ඔයගොල්ලන්ගේ නෝට් එකකට එකතු කරගන්න right නේ දැන් ඔන්න ගානක් තියෙනවා මේක ඇත්තට විභාග ගානක් මේකම මම පස්සේ අරන් තියෙනවා දැන් ඉන්න මේ ගානේ ඔයගොල්ලන්ට හොඳට මේ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් හිමිකමෙන් පස්සේ මිල තීරණය කරන්නේ කොහොමද කියලා හිමිකමක් සිද්ධ වුණා හිමිකම ඒ ඉෂුව එකෙන් පස්සේ එවරේජ් ප්‍රයිස් එක දැන් උදාහරණයකට ඇක්සස් කියන සමාගමේ අපේක්ෂිත හිමිකම් නිකුතුවේ මුළු වටිනාකම රුපියල් බිලියනයක්. ඒක ඇත්තටම හිමිකම් නිකුතුවකින් සමාගමට අරමුදල් ලබා ගැනීම එක ක්‍රමයක්. ඒ කියන්නේ නිකුතු කළමනාකරණයක්. ඒ කියන්නේ නිකුත් කිරීමක් වෙනවා සමාගමට මුදල් ලබා ගන්න අලුතෙන් කොටස් නිකුතුවක් කරන්න නැතුව හිමිකම් නිකුතුවක්. එතකොට මොකද ඒකට දැනට ඉන්න කොටස් හිමියන්ටම දෙන්න පුළුවන් එක වාසියක් අනිත් එක තමයි ඒක කොටසකට යම්කිසි වටිනාකමක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට නිකන් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන් ඒකට ගෙවීමක් කරන්න ඕනේ. ඒතර ඒකින්ද මෙහෙම නිකුතුවක් කරනවා. හැබැයි මේ නිකුතුවෙන් ඒගොල්ලන් අපේක්ෂා කරනවා රුපියල් බිලියන් එකක් 1 බිලියන් රේස් කරන්න ඒ ඉෂුව එකෙන්. ඒතර හිමිකම් නිකුතුවක් සිදු කිරීමට අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය ලැබිලා තියෙනවා. හිමිකම් අනුපාතය 2:1. ඒතර මේ එතකොට ඒක ඒ හිමිකම් නිකුතුව සිද්ධ කරන්නේ රුපියල් 200ක කන්සිඩරේෂන් එකක් නැත්නම් මිලක් මත. එතකොට දැන් සාමාන්‍ය කොටසක වෙළඳපොලේ යන මිල රුපියල් 350යි. එතකොට අනිවාර්යෙන් ඒකට වඩා ඩිස්කවුන්ට් එකකට තමයි සාමාන්‍යයෙන් හිමිකම් නිකුතුවක් කරන්නේ. මොකද ඒක වාසිදායක වෙන්න ඕනේ. එයා දැනට ඉන්න ෂෙයා හෝල්ඩර්ට වාසිදායක මේකක් දෙයක් වෙන්න ඕනේ හිමිකම් නිකුතුව. එයාට ඒක අරගෙන විකුණන්න පුළුවන් විදිහට. එතකොට හිමිකමෙන් පස්සේ කොටස් මිල කීයද කියලා තමයි ඒ ගානේදී අහන්නේ. right එතකොට අපි ඒක ස්ක්‍රීන් එක මේක පේනව නේද බෝඩ් එක ඔව් සර් මොකද ඒක ගිය සැරේ එක එහෙම එකක් කියලා මට කිව්වේ නෑ ගිය සතියේ මොකක්ද එතකොට ගාන මිල සම්පූර්ණ අපි කියමු අරමුදල කීයද ඒගොල්ලන් මේව කරන්නේ 1 බිලියන් බිලියන් එක ලියන විදිය දන්න ඕනේ හරිද මේක තමයි බිලියන් එක ඕනනම් මෙහෙම ලියන්නත් පුළුවන් නැත්නම් මිලියන 1000යි කියලා ගමු මේ ඔක්කොම එකයි මිලියන 1000 එතකොට මේකට නිකුත් කරන හිමිකම් අනුපාතය 2:1යි ඒකට රුපියල් 200ක් ගෙවන්න ඕනේ. right මාකට් ප්‍රයිස් එක අපි පොඩ්ඩක් ලියා ගමු 350කට යන්න.
රුපියල් 200කට දෙකට එක අනුපාතයට තමයි මේක නිකුත් කිරීම සිද්ධ කරන්නේ. එතකොට 200 ගාන එක කොටසකට හම්බ වෙනවා. එතකොට බිලියන් එකක් අරමුදල් ලබා ගන්න කීයක් අපි නිකුත් කිරීම කරන්න ඕනේද? කොටස් කීයක් නිකුත් කරන්න ඕනේද හිමිකම් විදිහට? කොහොමද හොයන්නේ? බිලියන් එක 200ෙන් බෙදන්න ඕනේ සර්. බිලියන් එක. එතකොට සමාගමට එන්න බල දැන් 350ට වෙළඳපොළ යන්නේ අපි 200ට කන්සිඩරේෂන් එකකින් නිකුත් කරමු. හැබැයි අපිට බිලියන් එකක් ඕනේ හදා ගන්න. එතකොට අපිට number of shares අපි right issue එක කොච්චර කරන්න ඕනේද කියන එක මේකෙන් හොයාගන්න පුළුවන්. $5 million. ඕගොල්ලෝ හදන්න මේක පුළුවන් තරම් බලලා ඕගොල්ලන් හිතලා හදන්න. හරි? එතකොට මේක හිමිකම්. නිකුතුවේ ප්‍රමාණය. share quantity මෙතන. right? මේක තමයි හිමිකම් නිකුතුවේ ප්‍රමාණය. එතකොට දැනට ඉන්න shareholderට කොටස් දෙකයි මෙයාට එකයි. එහෙමනේ ප්‍රපෝෂන් එක. මේ එක කියන්නේ එතකොට කොටස් වලින් ගත්තොත් කොටස් මිලියන 5. නේ මෙතන ගන්න පුළුවන්. එතකොට දෙක කියන්නේ ඒගොල්ලන්. එතකොට අතේ කීයක් තියෙනවද? මෙච්චර ගන්න දෙකට එක දෙනවා නම් මෙතන තියෙනවා 10 මිලියන්. දෙකට එකනේ දෙන්නේ. right? එතකොට මේකේ වටිනාකම කීයද? දැන් මේක කොටස් ප්‍රමාණය. මේක කොටස් ප්‍රමාණය. මේකේ වටිනාකම කීයද? 350යි. මේකේ වටිනාකම කීයද? right issues වල value එක 200. දැන් අපිට ඕනේ average price එක හොයන්න. මේ total එකේ price එක හොයන්න. right? එතකොට මේක වෙනම වැඩි කරාම කීයක් වෙනවද? අදලා බලමු. CI million. ඒ කියන්නේ 3.5 billion value එක. versus මේකේ කීයද? 10. $1 billion. $1 billion.
1 බිලියන් කියන්නේ මිලියන් වලින් නම් 1000යි. ඒ කියන්නේ 1 බිලියන් වැලියු එක. දැන් මේ වැලියුස් දෙකම මේ කොටස් මිලියන 50ට මේ කොටස් ප්‍රමාණයට තමයි මේ වැලියුස් දෙකම. එතකොට මුළු වටිනාකම 3.5 එකයි. 4.5ක මුළු වටිනාකමක් තියෙනවා මේ සම්පූර්ණ පෝර්ට්ෆෝලියෝ එකේ සම්පූර්ණම ෂෙයා ක්වොන්ටිටි එකේ වටිනාකම. එතකොට කොටසක සාමාන්‍ය මිල කොහොමද? ඔක්කොම තියෙනවා 15 මිලියන් ෂෙයාර්ස් වලින්. අපි මේකත් මිලියන් වලින්ම ගමු. මිලියන 4500. එතකොට ඒක සම්පූර්ණ මේක රිප්‍රසන්ට් කරන කොටස් සම්පූර්ණ ප්‍රමාණය මොකක්ද? 15 මිලියන්. එතකොට සාමාන්‍ය මිල කීයද? 300යි. කොටසක හිමිකම් නිකුතුවෙන් පසු කොටසක මිල. මේ කොටසක සාමාන්‍ය වෙළඳපොලේ මේවා ඔක්කොටම ඉස්සෙල්ලා යන්නේ 350 ගානේ. ඊට පස්සේ මේක අරමුදල ලබා ගන්න මේ 200ට කන්සිඩරේෂන් එකට දෙකට එක අනුපාතයට රයිට් ඉෂුව එක හිමිකම් නිකුතුවක් නිකුත් කරා අරමුදල් ලබා ඉස්සලම මේ පැත්ත ගන්න බෑ අපි මේ පැත්ත හොයාගත්තා. එතකොට මෙතන කීයද කොටස් ප්‍රමාණය? 200ට මේව කරන 200ට මේව කරන. එතකොට ඒ කොටස් ප්‍රමාණයට අපි අනිත් පැත්ත හදාගත්තා. දෙකට එක නම් අර පැත්ත කීයද? එතකොට ඒ පැත්ත දැනට තියෙන මිලට තමයි ඒක තියෙන්නේ. ඒක දැනට ඒගොල්ලන් අතේ තියෙන කොටස් ප්‍රමාණය ඒකින්ද ඒකට ඇප්ලයි වෙන්නේ වෙළඳපොළ මිල. නමුත් මේ අලුතෙන් එන එකට ඇප්ලයි වෙන්නේ නැහැ මාකට් ප්‍රයිස් එක. මොකද මේකට දෙන්නේ මේගොල්ලෝ රුපියල් 200. එතකොට රුපියල් 200 දුන්නාම සම්පූර්ණ මුදල මෙන්න මෙච්චරයි. ඒ සම්පූර්ණ කොටස් ප්‍රමාණය දැන් මේක ඩයිලුට් වෙනවනේ. මේක මේ අර දියාරු වෙනවනේ මේ උණයින් පස්සේ ඔක්කොම මික්ස් උණයින් පස්සේ සම්පූර්ණ වෙළඳපොලේ කොටස් ඔරිජිනල් ගියා තිබර 10 මිලියන් එක 15 මිලියන් වුණා. ප්‍රයිසස් හැබැයි දෙකක්. අපි ඒකේ සම්පූර්ණ එකේ වටිනාකම අරගෙන මේ තියෙන ක්වොන්ටිටි එකෙන් බෙදුවාම එවරේජ් ප්‍රයිස් එකේ ඒ කොටස් හිමිකම් නිකුතුවෙන් පසු මිල කිව්වහම මේ මිල තමයි මේ රුපියල් 300. right? ඒක ඕගොල්ලන් පොඩ්ඩක් මේක ලියා ගන්න. මේක ටේබල් එකක් විදිහට ලියා ගන්න පුළුවන්. මම මේ දැම්මේ ඒකට දෙපැත්ත ඔයගොල්ලන්ට ක්ලියර්වට පහළට ගන්න පුළුවන් මිස්ප්ලේස් වෙන්නේ නැති වෙන්න. මේ පැත්තේ තියෙන හිමිකම් එක මේ පැත්තේ තියෙන්නේ දැනට නිකුත් කරපු කොටස් හිමියන් අතර තියෙන ක්වොන්ටිටි එකේ වෙනස් වීම. ඒකේ ප්‍රයිස් එකයි වටිනාකම. හරි මම විනාඩි 2ක් දෙන්නම් මේක ඔයගොල්ලන් ලියා ගන්න. මේක විභාග ගානක්. හරි එතකොට මම හිතනවා ඒක හරි කියලා ඔයගෙම මොනවා හරි ලියලා නැත්තම් කියන්න බෝඩ් එක තියෙනවා. එතකොට මිල පදනම ඊළඟට එකක් තියෙනවා ආන්තික ණය සැපයුම් කියලා. ආන්තික ණය සැපයුමින් කරන්නේ දැන් මාර්ජින් ට්‍රේඩින් කියලා කියන්නේ කොටස් මිලදී ගැනීම සඳහාම විශේෂ වෙච්ච ණය සැපයුම් සේවාව.
මේක ණයක් දෙන්නේ දැන් උදාහරණයකට CDS account එකක් share trading account එකක් open කරනවා ඕගොල්ලන් අතේ තියෙනවා ලක්ෂ 5ක් ඕගොල්ලන් ඉන්වෙස්ට් කරන්න. එතකොට ආන්තික ණය සැපයුම් ආයතනයේ නැත්නම් ඒ ෆයිනෑන්ස් කම්පැනි එකක් ඉදිරිපත් වෙලා ඕගොල්ලන්ට ප්‍රොපෝසල් එකක් දෙනවා. ඔයාගේ ලක්ෂ 5 තියෙනවා. ඒ ලක්ෂ 5 හෝ ඒ ලක්ෂ 5ට අදාළ පෝර්ට්ෆෝලියෝ එකේ ඔයා ලක්ෂ 5ක ෂෙයාර්ස් ගත්තොත් ඒක අපි ගාව මෝගේජ් කරන්න තව ලක්ෂ 5ක් අපි කෑෂ් වලින් දෙනවා. හැබැයි ට්‍රේඩින් account එකට කෙලිම ක්‍රෙඩිට් කරන්නේ ෂෙයාර්ස් ගන්න විතරයි. වෙන කිසි දෙයකට ඒක යොදන්න බෑ. ඒක ෂෙයාර්ස් ගන්න තමා ඒ ලක්ෂ 5 දෙන්නේ. ඒ ලක්ෂ 5ට ඇපයක් විදිහට ඔයා දාන ලක්ෂ 5 අපි තියා ගන්නවා. නැත්නම් ඒ ෂෙයා අපි කියමු රුපියල් 50 ගානේ 10000ක් ෂෙයාර්ස් අරන් තියෙනවා. අන්න ඒ කියන කොටස් ටික අපි තියාගෙන ලක්ෂ 5ක් අපි ලබා දෙනවා. එතකොට 50% මාජින් එකකින් තමයි ඒක දෙන්නේ. right සාමාන්‍ය සම්මතය ඒක. එතකොට ඒක ඔයගොල්ලන්ගේ භාෂාවෙන් ලියා ගන්න මේක කොටස් මිලදී ගැනීම සඳහාම ලබා දෙන ණය පහසුකම. right එතකොට පවත්වා ගත යුතු ආන්තිකය කියන්නේ ඒ දැන් අපි 50ට 50 දුන්නට 50ට 50ට උදාහරණයක් වශයෙන් 50ට 50 දුන්නට සාමාන්‍යයෙන් අපි දන්නවා වෙළඳපොලේ මාකට් එක පල්ලෙහා යනවා උඩ යනවා ඒ වගේ වෙනස්කම් වෙනවා. ඒතකොට පල්ලෙහා යනකොට පල්ලෙහා ගිය ගමන්ම ඕගොල්ලන්ගේ සෙටල්මන්ට් වලට ඒගොල්ලන් කෝල් කරන්නේ නැහැ. ඒගොල්ලන් ෆෝස් කරන්නේ නැහැ. අපි කියමු දැන් 150යි නම් මාජින් එක ඉනිෂියල් මාජින් එක 40ට පල්ලෙහා આવොත් තමයි ඒගොල්ලන් ඒක ගැන ඇක්ෂන් එකක් ගන්න. මම යට ගාන හදද්දි කියා දෙන්නම් හරියට. එතකොට දැන් ඒගොල්ලන් පවත්වා ගත යුතු ආන්තිකය එතකොට 140යි. කියන්නේ 50යි තියෙන්න පුළුවන්. 50 පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් 40ට වැටුනොත් අන්න ඒක තමයි අවම ආන්තිකය. එතනින් පල්ලෙහාට බැරි වෙලාවත් වැටුනොත් මෙන්න මේ කියන ආන්තික කැඳවීම මාජින් කෝල් කියන එක එනවා. ටිකක් ඕගොල්ලෝ මාකට් එක පොඩ්ඩක් ඩීල් වෙලා තියෙනවා නම් මේ වචනය අහලා ඇති මාජින් කෝල් කියලා. ඒ අවම ආන්තික ප්‍රතිශතයට වඩා මිල මට්ටම පහළ යනකොට අන්න ඒගොල්ලන් ආන්තික කැඳවීමක් කරනවා කියලා කියන එකේ අනිත් අදහස තමයි ඕගොල්ලන් ඒ මට්ටම උඩට ගන්න ඕනේ. මට්ටම උඩට ගන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ඔයගොල්ලන් අලුතෙන්ම නැත්නම් සල්ලි දාන්න ඕන. ඒක තමයි ෆ්‍රෙෂ්ම අයිඩියල්ම ක්‍රමය. දැන් එහෙම බැරි අවස්ථාවලදී වෙන්නේ තියෙන account එකේ තියෙන shares විකුණන්න. දැන් උදාහරණයකට ලක්ෂ 5ට ලක්ෂ 5ක් හම්බුණා නම් ලක්ෂ 5කට ඔයාගේ කොටස් එතකොට අයිති අනිත් තව ලක්ෂ 5ක කොටස් ගත්තාම ඒක අයිති මාජින් කම්පැනි එකේ ණය තමයි එතන රිප්‍රසන්ට් කරන්නේ. ඒතර ඔයාගේ තියෙන ලක්ෂ 5යි. ඒතකොට ඔය ලක්ෂ 10යි එක 10%ක් පල්ලෙහාට ආවා කියන්නේ ඒක ලක්ෂ 9 වෙනවා. ඒතකොට මේ ලක්ෂ 9 වුණාම ඒ ආන්තික කැඳවීම මට්ටමට එන්න පුළුවන්. අන්න එතනින් පල්ලෙහාට යනකොට ඔයා එක්කෝ තව ලක්ෂයක් අතින් දාන්න ඕනේ නැත්නම් කොටස් විකුණන්න ඕනේ ඒ ප්‍රතිශතයේ අර 150 ගානට උඩට එන්න. අන්න ඒක තමයි මාජින් ට්‍රේඩින් ආන්තික ණය ගිණුම් පවත්වා ගත යුතු ආන්තිකය සහ ඒකෙන් පල්ලෙහාට වැටුනහම ආන්තික කැඳවීමක් කියලා එක කියන්නේ එන්නේ ඒකෙන්. right එතකොට අපි බලමු දැන් මේ වගේ එකක කොහොමද අපි ඒක විසඳන්නේ කියලා. ඊට කලින් අපි මෙන්න මේ ටික බලන්න ඕනේ. මොකද මේ පවත්වා ගත යුතු ආන්තිකේ වටිනාකම කියලා කියන්නේ. අපි මේ පොඩි ඒක මේකට උදාහරණයක් නිකන් කියන්නම්. දැන් පවත්වා ගත යුතු ආන්තිකය කියලා කියන්නේ අර මං කලින් කිව්වා වගේ ඔයා මේන්ටේන් කරන්න ඕනේ ආන්තිකයේ
කොච්චරද කියන එක තමයි මේකෙන් රිප්‍රසන්ට් කරන්නේ. ඒක බෙදන්නේ ආයෝජක හිමිකම. ඒ කියන්නේ ඕගොල්ලන්ට අයිති ප්‍රමාණය. දැන් පළවෙනි දවසේ ඕගොල්ලන්ට අයිති ප්‍රමාණය ලක්ෂ 5යි. ඒක අරයට මෝගේජ් වුණාට ඔයාගේ සල්ලි. ඔයාට අයිති කොටස ඒක. ආයෝජක හිමිකම ලක්ෂ 5යි. පෝර්ට්ෆෝලියෝ එකේ ටෝටල් වැලියු එක. කලඹේ වෙළඳපොළ වටිනාකම කීයද? ඒ අපි කලින් කතා කරපු එකේ ෆුල් ටෝටල් මාකට් වැලියු එක මං කිව්වේ කලින් මේකේ උඩ ගාන නෙමෙයි ලක්ෂ 5ක් ඉන්වෙස්ට් කරලා ලක්ෂ 5ක මාජින් එකක් එයා අප්‍රූව් කරගන්නවා. ඒතකොට ලක්ෂ 10ක ටෝටල් මාකට් පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා. ඒතකොට කලඹේ වෙළඳපොළ නැත්තම් මාකට් වැලියු ඔෆ් ද ෂෙයා පෝර්ට්ෆෝලියෝ ලක්ෂ 10යි. ආයෝජකගේ හිමිකම මොකක්ද එතකොට? ආයෝජකගේ හිමිකම ආයෝජක ඔයාගේ ආයෝජකයාගේ හිමිකම එයාගේ ප්‍රමාණය ලක්ෂ 5යි. අන්න ඒක ලක්ෂ 5යි. ඔන්න ඕක වෙනස් වෙන්න පුළුවන්. මම අර ගාන හදනකොට ඔයගොල්ලන්ට හොඳටම තේරෙයි. ඒතර ආයෝජක හිමිකම හොයන්නේ කොහොමද? සම්පූර්ණ වෙළඳපොළ මිල මාකට් වැලියු ඔෆ් ද පෝර්ට්ෆෝලියෝ එතකොට කීයද පළවෙනි දවසේ? ෆුල් පෝර්ට්ෆෝලියෝ එකේ වැලියු එක මේ ලක්ෂ 10යි. ඔව් ලක්ෂ 10යි. මේකම තමයි මෙතන. වෙළඳපොළ මිල ලක්ෂ 10යි. ණයටගත් ප්‍රමාණය. ණයටගත් ප්‍රමාණය කීයද? අර මං කිව්ව එක්සැම්පල් එකේ ඒගොල්ලන් අප්‍රූව් කරේ ලක්ෂ 5යි. ඒගොල්ලන් දුන්නේ ලක්ෂ 5යි. එතකොට ආයෝජක හිමිකම මං කිව්වා වගේ ලක්ෂ 5යි. හරි ලක්ෂ 5 බෙදීම මෙතන ලක්ෂ 10 තමයි පවත්වා ගත යුතු ආන්තිකය. ඒ කියන්නේ 50යි. හරි ඒක බේසික් එකක් උදාහරණයක්. ඔය 50ට 50 නෙමෙයි. ඒ percentage වෙනස් වුණාම තමයි ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ. right එතකොට මෙන්න මේ ගාන අපි බලමු. ඉන්දික කියන කෙනා කොටසක් රුපියල් 20 ගානේ සමාගමක රුපියල් ලක්ෂයක මුදලක් ආයෝජනය කිරීමද බලාපොරොත්තු. එතකොට කොටසක් රුපියල් 20යි ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක ලක්ෂයයි. එතකොට කොටස් කීයක් වගේ ගන්නවද එතනදී? මට හදලා කියන්න. 5000යි. 5000යි. කොටස් 5000යි. කොටස් 5000 into 20 100,000 ලක්ෂයක ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පොඩ්ඩක් පැත්තක තියන්න. ආන්තික ණය සැපයුම් සමාගම ඒ සමාගමක් ඉදිරිපත් වෙලා මූලික ආන්තිකය ඒ කියන්නේ ආයෝජකයා එයා දාන්න ඕන ප්‍රමාණය. ඒ ප්‍රමාණය ලෙස 60%ක මාජින් එකක් පොරොන්දු වී ඇති අතර එම ආයෝජන අවස්ථාව සම්බන්ධ පහත ගැටලු ගැන ඔබෙන් විමසීමක් කර තියෙනවා. right අපි එතකොට ඉස්සල්ලා හොයාගමු ආයෝජකගේ හිමිකමයි මේ ආන්තික ණය සැපයුම් ආයතනයේ දුන්න ප්‍රමාණයයි ඕකට හොයන්න ඕනේ ඔය පල්ලෙහා දේවල් වලට යන්න කලින්. කොහොමද ඒක කරන්නේ? මේක හරි කියලා හිතනවා. කොහොමද ඒක කරන්නේ? දැන් අර කිව්වා වගේ කොටස් ප්‍රමාණය කීයද? අපි ලක්ෂයයි ඉන්වෙස්ට්මන්ට් එක කොටසක් රුපියල් 20යි. කොටස් ප්‍රමාණය 5000. හරි. දැන් අපි එක දැනට තියාගමු. දැන් ආයෝජනයේ
සම්පූර්ණ ආයෝජනය මේ. මෙතන කියන්නේ සම්පූර්ණ ආයෝජනයේ වටිනාකම. ලක්ෂයයි ඒකෙන් කීයද? ආයෝජක හිමිකම නැත්නම් ආයෝජකගේ කොටස මේ ලක්ෂින් එතකොට දැන් මේ සම්පූර්ණ ආයෝජනයේ ලක්ෂයක් කරන්න බලාපොරොත්තු වෙනවා ආන්තික ණය සැපයුම්කාර ආයතනයත් එක්ක එකතු වෙලා. එතකොට ආයෝජකගේ හිමිකම කීයද? මෙයාට මාජින් එක දෙන්නේ 60යි නම් ලක්ෂෙන් 60ක් ඉන්න එයා දාන්න ඕනේ. නැත්නම් එයාගේ හිමිකම මේ කොටස. හරි. එතකොට ණය සැපයුම් ආයතන නැත්නම් ආන්තික ණය එක කීයද? ලක්ෂෙන් 60000 අඩු කරලා හරි ලක්ෂෙන් ඉතුරු එක කීයද? 140. ඒ 140 තමා ණය. මෙයා පෝර්ට්ෆෝලියෝ එකක් හදනවා රුපියල් 20 ගානේ ලක්ෂයක පෝර්ට්ෆෝලියෝ එකක්. ඒකට පියවන්නේ එයා 60000යි. මාර්ජින් ට්‍රේඩින් කම්පැනියෙන් දෙනවා 40000. මතක තියාගන්න ඕනේ ඔක ඩේලි ඉන්ට්‍රස්ට් කැල්කියුලේට් වෙන සාමාන්‍ය OD එකක් වගේ. බැංක් OD එකකට සමානයි හැබැයි කොටස් වලට. සහ කොටස් වලට මේ 60000 පෝර්ට්ෆෝලියෝ එක ඒගොල්ලන් තියාගන්නවා. තියාගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ඒගොල්ලන්ගේ කියලා මේක ආයෝජකගේ ඉක්විටි එක හිමිකම. එයාගේ කොටස් ප්‍රමාණය. එයාගේ ෂෙයා එක 60000යි ණය ප්‍රමාණය 40000. හරි? ඒ කියන්නේ දැන් ලක්ෂය හැදුනේ. right? එතකොට ඔය ටික හොයාගත්තට පස්සේ අපි ගණන් වලට ආවොත් මේක ඔයගොල්ලන් අරකම දැන් යම් ආකාරයකින් සමාගමේ කොටස් ඔය රුපියල් 20 ගානේ තියෙන කොටස් 120කින් පහළට වැටුණොත් ආන්තික ප්‍රතිශතයට වන බලපෑම අන්න ඒ percentage එකට කොහොමද බලපාන්නේ කියන එක තමයි අහන්නේ. right? එතකොට අලුත් ආන්තිකේ කොහොමද හොයාගන්නේ? එතකොට 120ක් පහළ වැටීමේදී 120ක් පහළට වැටුණා. මට කියන්න මේ ටෝටල් පෝර්ට්ෆෝලියෝ එක 120ක් පල්ලයට ආවා. අලුත් ෆුල් මාකට් එකේ වැලියු එක කීයද? මාකට් වැලියු of the portfolio එක කීයද? 120ක් පල්ලෙහාට ආවනම් රුපියල් 20ට හදලා බලන්න පුළුවන්. ටෝටල් පෝර්ට්ෆෝලියෝ එකට 120ක ඩ්‍රොප් එකක් හදන්නත් පුළුවන්. ඒක ආවට පස්සේ කීයද? සුදාහද සර්? 80000ක් 80000 ලක්ෂයට 120ක් කියන්නේ 20000යි 20000ක් පල්ලෙහාට එනවා පෝර්ට්ෆෝලියෝ. එතකොට 80000යි අලුත් පෝර්ට්ෆෝලියෝ වැලියු එක. පෝර්ට්ෆෝලියෝ වැලියු එක 80000යි. right? එතකොට අපි මේකේ හොයන්න ඕනේ මොකද්ද ඉස්සල්ලාම? අපි අරකේ ගත්තාම මොකද්ද ඉස්සල්ලා? අපි දෙකක් පෙන්නවා පොඩ. මම මේක sorry. මම මේක ඔන් කරලා තිබ්බේනේ. එතකොට අපි මේ පල්ලෙහා තියෙන රේෂියෝස් දෙකෙන් ආයෝජක දැන් පවත්වාගත යුතු ආන්තිකය අපි හොයන්න ඕනේ. නමුත් අපිට ආයෝජක හිමිකම ගන්න ඕනේ අලුත් එක. එතකොට මේ ආයෝජක හිමිකම අපි හොයාගන්න ඕනේ. right?
ආයෝජක හිමිකම කොහොමද හොයාගන්නේ? මේකට ආයෝජකගේ හිමිකම අලුත් එක. දැන් මේක වැටුණාට පස්සේ ඒක හොයන්නේ කොහොමද? ඒක පුළුවන් තරම් නොබලා කියන්නේ හිතලා ආයෝජකගේ කොටස කෝකෙන් කෝකද අඩු කරන්නේ? total portfolio value එක අඩු කරනවා ආයෝජකගේ කොටස නම් margin trading ඒ කියන්නේ margin ඒ කියන්නේ මේ ආන්තික ණය ප්‍රමාණය ආන්තික ණය ප්‍රමාණය ඒකින් අඩු කරපුවාමනේ ආයෝජකගේ කොටස දැන් අලුත් දැන් මේක නෙමෙයි අලුත් ගණන් ඇප්ලයි කරමු කීයද පෝර්ට්ෆෝලියෝ වැලියු එක අලුත් එක 80000යි ඔන්න දැන් 120ක් වැඩිලා ආන්තික ණය ප්‍රමාණය ඒක වෙනසක් නැහැ ණය ගත්ත එක හැමම අපි උදාහරණයකට ලීස් එකක් ගත්තා වගේ ලීස් එකක් ගත්තා මාකට් එකේ ඒ කියන වාහනේ ප්‍රයිස් එක පල්ලයට ආවා කියලා ලීස් එකේ සම්පූර්ණ ගෙවන්න ඕන වටිනාකම අඩු වෙන්නේ නැහැ කීයද ආන්තික ණය ප්‍රමාණය 40000යි ඒක වෙනසක් නැහැ මේකට ඉන්ට්‍රස්ට් උත් එකතු වෙනවා මම මේ උදාහරණේ පෙන්නන්න විතරයි කියන්නේ මේක right එතකොට ඉතුරු කීයද ඔන්න ආයෝජක හිමිකම 40000යි ආයෝජක හිමිකම right ඊළඟට ආන්තිකය කොහොමද හොයන්නේ ආන්තිකය හොයන්නේ කොහොමද ආන්තික ප්‍රතිශතය මේක ප්‍රතිශතය හරි වැඩි කිරීම 100 ඒක කොහොමද හොයන්නේ අනිත් රේෂියෝ ආයෝජකයාගේ හිමිකම හිමිකම උඩට හරි ඒක බෙදනවා කලම්බේ වෙළඳපොළ සම්පූර්ණ වෙළඳපොළ වටිනාකම ඒකින් හොයන්න පුළුවන් 100 වැඩි කරපුවාම අන්න එතකොට නව ආන්තිකයේ කීයද අන්න 160ක ඉනිෂියල් මාජින් එකක් දුන්නා 120ක් පහලට ආවා එතකොට අලුත් මාජින් එක හැදුනා මට 160ක තිබ්බ මාජින් එක පහලට ආවා 150ක හරි 150ට ආවා එතකොට 150ක් වෙද්දි මිල කීයද මේකට මිල හදන්නත් පුළුවන් මිල ගලපන්නත් පුළුවන් right ඒක අපි ඊළඟට හදමු ඒකේ ගානකුත් ආවා ඒක ඊළඟට හදමු 120ක් රුපියල් 20ට 120ක් කියන්නේ 4යි එතකොට 16ට එතකොට 150ට මාජින් එක එනකොට ඔය 120ක් වැටුණයි කියන එකේ කොටසක මිල 16ට වැටිලා ඉන්නේ right මේ බේසික් ලොජික් එක මේකේ තේරුම් ගන්න එතකොට මේ ප්‍රයිස් එක ආපුවම මේකේ මේක very complicated මෙහෙම තිබ්බට මොකද පෝර්ට්ෆෝලියෝ එකේ එක ෂෙයා එකක් නෙමෙයි තියෙන්නේ සමහර ඒවා උඩ යනවා සමහර ඒවා පල්ලෙහාට යනවා එතකොට ප්‍රයිස් එකකට ඒක absorb කරන්න ඒක complicated plus මේ ණයට daily interest එකක් count වෙනවා ඔය සාමාන්‍ය මිලට වඩා ගොඩක් වැඩි දැන් 108යි 9යි යන්නේ margin trading තාම යන්නේ 15ට එහා මොකද කොටස් වෙළඳාම තමයි ගොඩක්ම මේ අවදානම් riskiest investment එතකොට ඒකට තියාගන්න පෝර්ට්ෆෝලියෝ එක විතරයි ඒගොල්ලන්ට collateral නැත්තම් ඒක වෙනුවෙන් තියාගන්න
උක්කස් කරයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ඒකින්ද ඒකේ charge එක වැඩි. ඒතර ඒ charge එක එකතු වෙන්න ඕන share portfolio එකේ තව ඒවා තියෙන්න පුළුවන්. මේ මම total value එකට තමයි මේක ගත්තේ. right එතකොට මේක ඕගොල්ලන් ලියා ගන්න විනාඩි 2ක් දෙන්නම් අපි ඊළඟ එකට යන්න ඉස්සෙල්ලා. බෝඩ් එක පේනවද? බෝඩ් එක පේනවනේ. අර ගාන හැටියට අර මේ තියෙන ආන්තික ණය සැපුම් සමාගම මූලික ආන්තික ලෙස 160ක් පොරොන්දු වී වුණා කියන්නේ මේ ඔය ආයෝජන හිමිකමද මූලික ණය ආන්තිකය කියන්නේ? ඔව්. ඒ කියන්නේ ඔයා 60යි අපි 40ක් දානවා කියලා තමයි මාජින්. ඒක එහෙමයි කියන්නේ. රයිට් රයිට්. හරි හරි සර්. තෑන්ක් යු. 60යි. 60 කියන්නේ හොඳ ගමන 50යි දෙන්නේ. 60ක් කියන්නේ අරයා 60ක් දාන්න ඕනේ. මම 60ක් දාන්න ඕනේ. අරයා 40ක් දාන්න. ඒ කියන්නේ කොලැටරල් එක වැඩි. ඒ කියන්නේ තමන් 60ක් දාලා තමයි අරයා 40ක් දාන්නේ. අඩු ගාණක්. 50ට වඩා ගාණ හදනකොට තේරෙන්නේ ඔය 60 හෝ 40 වගේ එහෙම ගාණක්. ඒකට හරි සර්. ඒක මතක තියාගන්න. ඒක අනිත් පැත්තට දාන්න එපා. ඒක ණය නෙමෙයි. ඒක ඉක්විටි එක. හරි සර්. තෑන්ක් යු. right එතකොට ඔයගොල්ලෝ මෙසේජ් වල නැහැ නේ මොකද එතකොට දැන් මම අනිත් වින්ඩෝ එකට යන්නම් ඊළඟ මොකද්ද කියලා තියෙන්නේ යම් ආකාරයෙන් 120ක් පල්ලෙහාට යනොත් ඒක හරි. ඊළඟ එක සමාගම පවත්වාගත යුතු ආන්තිකය, ඒ කියන්නේ අවම එක. ඒ කියන්නේ පවත්වාගත යුතු කියන්නේ එතනින් පල්ලෙහාට આવොත් මාජින් කෝල් එක එනවා. පවත්වාගත යුතු ආන්තික 140යි නම් අන්න ඒ කියන්නේ අපි මේ ණය ගැන ඕගොල්ලන් කොට ආයෝජකයා ඇක්ෂන් එකක් ගන්න ඕනේ මෙන්න මේ ලෙවල් එකට આવොත් කියන එක තමයි ඒක කියන්නේ. පවත්වාගත යුතු ආන්තික 140ක් ලෙස දන්වා සිටී නම් ඒ ආන්තික කැඳවීමකට අදාළ වන වෙළඳපළ මිල කීයද කියලා. අන්න රිවර්ස් ට්‍රෙන්ඩ් එක තමයි එතනින් අහන්නේ. හරි. එතකොට අපිට දීලා තියෙනවා මොනවද දීලා තියෙන data. පවත්වාගත යුතු ආන්තිකය අපි කියනවා 40. දැන් මේක 40 වෙද්දී ප්‍රයිස් එක කීයද? අන්න දැන් ප්‍රයිස් එක දන්නේ නැහැ. මෙතනදී අපි ප්‍රයිස් එක දන්නේ නැහැ. මම මේක මෙතනදී මෙමු කරනවා. මේ හරිය පේනව නේද ඔයගොල්ලන්ට? පේනවනේ. මෙතන මෙහෙම තියාගන්න. දැන් ඊළඟ එක තමා ආන්තිකයේ 40යි. ප්‍රයිස් එක කීයද කියලා අහන්නේ. එතකොට ආන්තිකය හොයන සූත්‍රය මොකද්ද? ආයෝජක හිමිකම බෙදීම මොකද? වෙළඳපොළ වටිනාකම. වෙළඳපොළ වටිනාකම. ඒතර ආයෝජක හිමිකම කොහොමද හොයන්නේ? ඉතල ඒක හොයාගෙන ඉන්න බෑ. ආයෝජක හිමිකම ඒකේ අපි මොනවද දන්නේ? ආයෝජක හිමිකම total portfolio value එකෙන් ණය ප්‍රමාණය අඩු කරන්න ඕනේ. දැන් මේකෙන් මොනවද අපි ඒ දෙවෙනි අවස්ථාවේදී දන්න දේවල්?
දැන් ඒ ප්‍රයිස් එක හොයන්න කියන්නේ ප්‍රයිස් එක දන්නේ නැහැ. මෙතන ප්‍රයිස් එක අපි දන්නේ නැහැ. ප්‍රයිස් එක තමයි හොයන්න ඕනේ මාජින් එක දීලා තියෙනවා. එතකොට අපි රිවර්ස් එන්ඩෙවර් යන්න ඕනේ. දැන් දන්න ඒවා තමයි මෙන්න මේක. අපිට පුළුවන් කොටස් ප්‍රමාණය හොයාගන්න. හරි? දැන් අපි ඉනිෂියල් එකේදී කිව්වනේ මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. ඒතර අපි කොටස් ප්‍රමාණය ඉනිෂියලි දන්නවා 5000යි කියලා. ඔය 5000ට ඇප්ලයි වෙන රුපියල් අපේ ෂෙයා ප්‍රයිස් එක තමයි එතනදී බලා ගන්න ඕනේ. එතකොට අපිට මෙහෙම එකක් කරන්න පුළුවන්. total portfolio value එක අපි ඒ total portfolio value එකේ 5000 කියන එක දන්නවා. නමුත් ප්‍රයිස් එක දන්නේ නැහැ. ප්‍රයිස් එකෙන් වැඩි කරපුවාමනේ quantity එක portfolio value එක එන්නේ. හරිනේ. ආයෝජක හිමිකමේ total portfolio value එක එන්නේ 5000 වැඩි කිරීම ඔය කියන price එක. Whatever the price. හරි? ඒකෙන් අඩු කරන්න ඕනේ මොකද්ද? ණයටගත් ප්‍රමාණය. ණයටගත් ප්‍රමාණය අඩු කරපුවම තමයි ආයෝජක ගිහිම දැන් ණයටගත් ප්‍රමාණය තියෙනවා. මුලදිම මේ වැඩේ කරලානේ. මුලදිම 60ට 40 ගානේ ණය අරගෙන අරයා 60ක් දාන. පස්සේ පල්ලෙහාට ඇවිල්ලා 40% මාජින් කෝල් එකක් එන තැනට ඇවිල්ලා එතනදී අර ප්‍රයිස් එක මොකද්ද කියලා අහන්නේ. එතකොට ණයටගත් ප්‍රමාණයත් ඔන්න දන්නවා එහෙම් පිටින්ම. ඒක හරිනේ. දැන් මේක අපිට මෙතනදී විසඳන්න බෑ. ඕනනම් 5000p කියලා මෙතන ගන්න පුළුවන්. අපි මෙතෙන්ට ගියොත් ඊළඟ එක පෝර්ට්ෆෝලියෝ වැලියු එක 140යි නම් උඩට එන්න ඕනේ මොකද්ද? ආයෝජක හිමිකම. අපි ආයෝජක හිමිකම මේ විදිහටම දාමු. p කියලා දාමු. කෙලින්ම අඩු කිරීම 40000. පල්ලෙහා මොකද්ද? ආය සම්පූර්ණ වෙළඳපොළ වටිනාකම. වෙළඳපොළ වටිනාකමටත් සූත්‍රය මොකද්ද? 5000 වැඩි කිරීම p. නැත්තම් 5000 p. right? එතකොට 140 කියන එක ඕනනම් අපිට 0.4 කියලාම ගන්න පුළුවන් විසඳන්න පහසු වෙන්න. මෙන්න මේක විසඳලා p value එක කීයද කියලා බලන්න ඕන. ඔන්න ඔය ගාන බලන්න හදලා එන්න ගන්න පුළුවන්. 5000p වැඩි කිරීම 0.4 කීයක් වෙනවද? 4 5 20 2000යි p 5000p එතකොට අපිට 2000 මෙහාට ගෙනල්ලා 40000 එහාට ගන්න පුළුවන්. හරි 2000 මෙහාට ගෙනාවොත් මෙහාට ගෙනාවොත් 5න් 2ක් 3යි මෙතන 40000 ප්ලස් p සමානයි කීයද? මට උත්තරේ කියන්න. ඕක උත්තරේ හදන්න මං එක විනාඩියක් දෙන්නම්.
හොයාගත්ත හැටි තේරුණාද? කීයද p value එක? කීයද value එක? voice or chat එකේ මට කියන්න කීයද එන්නේ? 13.34ක් 13.3 කියලා වගේ. අන්න ඒකේ අනිත් පැත්තේ අදහස ගන්න. මොකද්ද? price එක 20 ඉඳලා එයා ගත්තේ ඉස්සල්ලාම initial margin එකේ 20ට ගත්ත 5000 පල්ලෙහාට ඇවිල්ලා 13.30ට එනකොට එයාගේ මාජින් එක 160 ඉඳන් 140ට බැහැලා අන්න එතන තමයි ට්‍රිගර් වෙන පොයින්ට් එක. එතනින් එහාට මාජින් ට්‍රේඩින් මාජින් ප්‍රොවයිඩර් මෙයාට තියාගන්න දෙන්නේ එක්කෝ ඔතනින් උඩට වැඩි කරන්න මෙයා සල්ලි දාන්න ඕනේ නැත්තම් ෂෙයාර්ස් විකුණන්න ඕනේ. ෂෙයාර්ස් විකුණපුවාම ෂෙයා කොච්චර වික්කත් ඒක හැදෙන්නේ නැහැ. දැන් ඕකෙන් 1000ක් වික්කොත් ඒ 4000ට සල්ලි එනවා. එතකොට අර ණය පිය වෙනවා. මේ පැත්තෙන් තමන්ට ඉක්විටි එකට එතකොට ඉක්විටි ප්‍රමාණය එතන අඩු වෙනවා. එතකොට සල්ලි දැම්මොත් එයාට ණය ගෙවෙනවා අතන. එතකොට ඒ ණය ප්‍රමාණය 40000 අඩු වුණාම මෙතන මාජින් එක ටක් ගාලා උඩට යනවා. ඒක එකින් එක ඔයගොල්ලෝ බලන්න බෑ මේක විභාගී ගාන. මේක සම්පූර්ණ කම්ප්‍රිහෙන්සිව් ඔයගොල්ලන් මේව දෙක තුන මාජින් එක ආයෝජන හිමිකම ආන්තිකය කියන කොටස් දෙක ඔයගොල්ලන් හොඳට මේව කරගන්න ඕනේ. ඒකේ ධාරණය කරගන්න ඕනේ කොහොමද ඒක හොයන්නේ කියලා කොයි අතට දුන්නත් ප්‍රයිස් එක දීලා මාජින් එක දීලා ප්‍රයිස් එක මේව කරොත් ක්වොන්ටිටි එක වෙනස් වෙන්නේ නැහැ. ඇත්තටම අර ණය ප්‍රමාණයේ වෙනස් වීමක් වුණොත් ඒක කොහොමද ඒ හැම එකටම ඉනිෂියල් මාජින් එකත් එක්ක ගලපලා හදන්න ඕන. හරි ඒ ටිකක් අමාරු මේක ඔය කොටස් ටිකෙන් අහලා තිබ්බා වලද්ද කර අපි මේ විභාග ගානක් හැදුවා. තේරුම් නැත්නම් මට කියන්න මැසේජ් එකක් දාන්න. right ඊළඟ කොටස නොමැති සුරකුම් විකිණීම. ඒ කියන්නේ short selling. ඒ කියන්නේ දැන් සාමාන්‍ය කොටස් වෙළඳපොලේ ගනුදෙනු වෙන්නේ ඉස්සල්ලාම කොටස් මිලදී අරන් පස්සේ විකිණීම සිද්ධ කරනවා. නමුත් නොමැති සුරකුම් විකිණීම කියන එකේදී සිද්ධ වෙන්නේ ඉස්සල්ලාම විකුණනවා. විකිණීම ඉස්සල්ලාම සිද්ධ කරලා ඊට පස්සේ තමයි අපහු බයිබැක් කරන්නේ. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ මාකට් එක ඉහළ ගිය වෙලාවක. දැන් අපි කියමු දැන් ඇත්තටම දැන් තියෙන තත්ත්වය පොයින්ට් 1000ක් විතර දැන් ප්‍රයිස් වැඩි වෙලා තියෙනවා. ඉන්ඩෙක්ස් එක 6700 6800 වගේ ඉඳන් දැන් 7700ට වගේ ගිහිල්ලා තියෙනවා. දැන් සෑහෙන උඩ ප්‍රමාණයක තියෙන්නේ. දැන් ලංකාවේ මේ සිස්ටම් එක නෑ. නමුත් මේක තිබ්බා කියලා නිකන් අපි උපකල්පනය කරොත් මේ වෙලාවේ අලුතෙන් එන්ට වෙන ආයෝජකයෙකුට කරන්න කිසි දෙයක් නෑ. හැම කොටස් මිල ඔක්කොම හැම එකම උඩට ගිහිල්ලා තියෙනවා. සෑහෙන උඩට ගිහිල්ලා. ඉතින් තියෙන කෙනෙකුට දෙන්න හොඳයි. හැබැයි අලුතෙන් ගන්න ඒක too risky. අන්න ඒ වගේ වෙලාවක මොකද කරන්නේ? මාජින් ට්‍රේඩින් කරහා යන්නේ ටිකක් කම්ප්ලිකේටඩ් ඒ සිස්ටම් එක. ඒක හරහා යන්නේ එයා කරන්නේ බරෝ කරන කොටස්. අපි කියමු දැන් උඩටම ගිහිල්ලා අපි කියමු කමර්ෂල් බැංක් එක දැන්
දැන් වෝටිං එක යන්නේ රුපියල් 84කට වගේ. ඒ කියන්නේ බරෝ කරනවා ෂෙයාර්ස් 1000ක් 84ට එයා ගත්ත ගමන් එයා ඉස්සලම කරන්නේ විකුණනවා. එයා 84ට විකුණනවා. විකුණන්නේ මොකටද? ආපස්සට අරගෙන අරයට සෙටල් කරන්න. එතකොට ඒ රිවර්ස් එන්ඩ් එකේදී එයා අනිවාර්යයෙන්ම වික්ක ප්‍රයිස් එකට වඩා අඩුවෙන් මිලදී ගැනීම සිද්ධ කරන්න ඕනේ. මොකද මිලදී අරන් විකුණන්නෙත් අපි අඩුවට අරන් වැඩියට විකුණන එකනේ. එතකොට ඒ රිවර්සල් එන්ඩ් එකේදීත් ඒකින්ම තමයි යාට ප්‍රොෆිට් එක හදන්න වෙන්නේ. විකිණීම ඉස්සලා සිදු කරනවා 84ට අපි කිමු තව සති දෙක තුනකින් රුපියල් 75ට ආවා. අන්න 75ට ඒ ෂෙයාර්ස් 1000 අරගෙන ඒ මාජින් එක සෙටල් කරනවා. එතකොට 75ට අරගෙන 84ට වික්කා වගේ ඒකේ රිවර්ස් එන්ඩ් එක. එතකොට ඒ මාජින් එක එයාගේ ප්‍රොෆිට් එක විදිහට බුක් වෙනවා. අන්න ඒක තමයි ෂෝට් සෙලින් නැත්නම් නොමැති සුරකුම් විකිණීම කියන ක්‍රමය කියලා හඳුන්වන්නේ ඒකට. රයිට් ඕගොල්ලන් එක පොඩ්ඩක් ලියා ගන්න මේ ඕගොල්ලන්ගේ භාෂාවෙන් ඔයාලා ලියන්න. රයිට් ඊළඟ එක තමයි අනිවාර්ය අර්පණය. අන්න ඒක නම් ඕල්මෝස්ට් ඔය හැම පේපර් එකකම වගේ සෑහෙන ප්‍රමාණයක අහලා තියෙන කොටසක් තමයි අනිවාර්ය අර්පණය නැත්නම් මැන්ඩටරි ඔෆර් කියන එකෙන් අදහස් කරන්නේ. කොටස් අවමෝෂන් 30%ක් හෝ වැඩි ප්‍රමාණයක් එකවර මිලදී ගත් අවස්ථාවක. ඒ කියන්නේ මෙහිමයි. සාමාන්‍ය කොටස් සියල්ල නිකුත් කරපු සියලුම කොටස් වලින් 130ක ප්‍රමාණයක් ආයෝජකයෙක් විසින් ගත්ත අවස්ථාවකදී එයාට අනිවාර්ය වූ අර්පණයක් මේක නීතියෙන්ම යාට අනිවාර්ය කරලා තියෙනවා. ඒ අනිවාර්ය වූ අර්පණයක් කරන්න ඕනේ ඉතුරු කොටස් හිමියන් සියල්ලටම ඒ ඉතුරු කොටස් සියල්ල මිලදී ගන්නවා කියලා ඔෆර් එකක් දෙන්න ඕනේ කියන අදහස තමයි ඒකේ මේව කරන්නේ. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. බෝඩ් එකේ දැන් ගත්තොත් ෂෙයා හෝල්ඩින් එක අපි සම්පූර්ණ ෂෙයා හෝල්ඩින් එක මෙහෙම කියලා ගත්තොත් අපි කියමු ABC කියන ආයෝජකයා කොටස් වෙළඳපොලේ මාස 6ක් වෙන්න පුළුවන් අවුරුද්දක් තිස්සේ ඒ අදාළ කොටස අපි කියමු CIC කියන සමාගමේ කොටස් මෙයා දිගින් දිගටම අරගෙන එක්තරා අවස්ථාවකදී 130ක ෂෙයා හෝල්ඩින් එකක් මෙයා අත් කරගෙන තියෙනවා. අන්න එන්නේ ඒ අවස්ථාවේදී එයාට බලපානවා මෙන්න මේ මැන්ඩේටරි ඔෆර් මැන්ඩේටරි රූල් එක. මොකද එතකොට මෙයාට announcement එකක් දෙන්න ඕනේ. ඉතුරු ෂෙයා හෝල්ඩර්ස්ලා ඔක්කොටම තුරු සම්පූර්ණ ෂෙයා හෝල්ඩින් එකට එක තියෙනවා. ගොඩාක් අය ඒ ෂෙයා හෝල්ඩින් එකේ 70% දෙන මේක එක්සීඩ් කරපු ගමන් අපි 31ක් ගත්තා. අන්න එයාට අනිවාර්ය වූ අර්පණයක් එයා ඔෆර් කරන්න ඕනේ. එයා ලෙටර් එකක් ගහන්න ඕනේ ස්ටොක් එක්ස්චේන්ජ් through මම ඕගොල්ලන්ගේ කොටස් මිලදී ගන්න සූදානම්. එක එක්කෙනාට ඊට පස්සේ ලියුම් යවනවා මේ සියල්ලම මිලදී ගන්න සූදානම් කියලා මැන්ඩේටරි ඔෆර් එකක් දෙනවා. මෙයා ඔෆර් එකක් දෙනවා මේ සියලුම කොටස් හිමියන්ට. හැබැයි ඒකෙන් කියන්නේ මේ ඔක්කොමලා ඒක අනිවාර්යයෙන්ම බාර ගන්න ඕනේ කියලා. දැන් මම මේ අතර ෂෙයා හෝල්ඩර් කෙනෙක් නම් මට එළුම ආපුවම මට ඒක අයින් කරලා දාන්න පුළුවන්. ඒක මට නියමයක් නෑ. මම ඒක ඇක්සෙප්ට් කරන්න ඕනේ කියලා. හැබැයි ඔෆර් එක එයා දෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ ඇත්තටම මේකේ අරමුණ මේක මේ mergers and acquisition code එකේ තියෙන නියමයක්. මේකෙන් අදහස් කරන්නේ 130කට එහා ගත්ත කෙනෙකුට
මේක මොකද මේ මෙතන සංසිද්ධියක් තියෙන 150කට එක්සීඩ් වුණොත් එයාට සම්පූර්ණ ඕනර්ෂිප් එක යනවා. දැන් ඒ ක්‍රමයට තමයි මේ රාජ්‍යයත් එක්ක ඒක මැන්ඩේටරි ඔෆර් එක අදාළ නැහැ. බට් අර අපි අර හාබර් එකේ සිද්ධියේදී 149ක් ඒ සමාගමටයි 151ක් රජයටයි තියාගන්නේ 151 තියෙන සම්පූර්ණ අයිතියක්. නමුත් 149 කියන්නේ තව 102යි තියෙන්නේ එතනින් එහාට ඒගොල්ලන්ගේ අයිතියට යන්න. ඒකට 102ක එහෙම වීමක්. නමුත් 50ක් ඉන්දියන් සමාගමට අයිති වුණත් අයිතිය තියෙන්නේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ 51ක් තියෙන 51ක් ගියොත් අයිතිය හම්බ වෙනවා. නමුත් මේකෙදී අදහස් කරන්නේ මේක අඳුනා දෙන්න හේතු වෙලා තියෙන්නේ 30ක් ගත්ත එක්කෙනෙකුට 30 ඉඳලා වැඩක් නැහැ. එයාට සම්පූර්ණ මේක ඇක්විසිෂන් එකක් නැත්නම් අත්පත් කර ගැනීමකට යන එක ඊට වඩා සුදුසු. මොකද 30ට එහා කියන එක කොහාටවත් එයාට නැහැ. කියන්නේ කන්ට්‍රෝලින් එකකුත් නැහැ. කන්ට්‍රෝලින් ඉන්ට්‍රස්ට් එකකුත් නැහැ. ඕනර්ෂිප් එකකුත් නැති අවස්ථාවක්. එතකොට ඒකින්ද තමයි. හැබැයි මේගොල්ලන්ගෙන් ඔක්කොම අනුමත වෙයි කියලා හිතන්න බෑ. මේ කොහොමද කොටසක් හෝ අනුමත වෙන්නේ නැතුව 150ක්වත් හම්බ වෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. මේ තව දෙයක් තියෙනවා මේ mandatory offer price එක. mandatory offer price එක ගැන නියමයක් තියෙනවා. ඒ price එක විය යුත්තේ මෙයා mandatory offer එකට ඉස්සලා මේ 130 ගන්න කොටසකට වියදම් කරපු වැඩිම මුදලට තමයි මේ mandatory offer එක දෙන්න පුළුවන්. right? ඒකත් මෙයා නැත්තම් ට්‍රික් කරනවා. මොකද මෙයා නිකන් හිතනොත් මේ කොටස් ඔක්කොම රුපියල් 10 ගානේ ගත්තේ. මෙයාට අවශ්‍ය නැහැ ඉතින් එහාට ගන්න. එයාට mandatory offer එක දෙන්න පුළුවන් රුපියල් 7ට. රුපියල් 7කට දුන්නොත් මේ කිසිම කෙනෙක් ඒක බාර ගනීද? වෙනද බලේ දැන් යන්නේ රුපියල් 10ට. මෙයා ගත්තේ 10ට. රුපියල් 7ට ඕක කරනවා. රුපියල් 7ට ඕනනම් දෙන්න. කවුරුත් දෙන්නේ නැහැ. මොකද මේගොල්ලන්ට යුතුයකමක් සහ අයිතිවාසිකමක් තියෙනවා. ඒක බාර ගන්න හෝ බාර නොගන්න. එතකොට මේගොල්ලන්ට එහෙම එතකොට බැඳීමක් වෙන්නේ. ඒකින්ද mandatory offer price එකට දීලා තියෙනවා. මෙන්න මේක ගන්න එයා කොටසකට වියදම් කරපු වැඩිම මිල highest price එකට තමයි මේක කරන්නේ. මෙයා දැන් එක price එකකට නෙමෙයි මේ වගේ 130ක් වගේ බ්ලොක් එකක් ගන්න බෑ එකම price එකට. රුපියල් 8ටයි 58ටයි 10ට 9යි 30ට 9යි 70ට ඔහොමම අරන් තියෙනවා. අන්තිමේදී මෙයා ඔෆර් එක දෙන්න ඕනේ හරියටම රුපියල් 9යි 70ට තමයි මේ ඔෆර් එක දෙන්නේ. ඒ අවස්ථාවේ මාකට් එක 9ට තියෙන්න පුළුවන් 9.50ට තියෙන්න පුළුවන් 10ට තියෙන්න පුළුවන්. නමුත් මෙයා මිලදී ගන්න එක කොටසකට මේ 30න් ගන්න එක කොටසකට වැඩිම ගෙව්ව පොයින්ට් එකක් තියෙනවා. අන්න ඒක තමයි ඔෆර් එකට දෙන්න ඕනේ. මේක ඉතාම වැදගත්. මේක ඉතින් සෑහෙන වාරයක් විභාගෙට අහපු කොටසක් කියන එක පොඩ්ඩක් highlight කරගන්නත් කමක් නැහැ. right ඒක තමයි mandatory offer එක. ඊට පස්සේ තියෙනවා මේ මෙන්න මේකත් ඒ වගේම ලොකු කන්සර්න් එකක් තියෙන ඒරියා එකක් විභාගෙදී. එතකොට කොටස් වෙළඳපොළ සම්බන්ධ වැරදින් මාකට් ඔෆෙන්සස් කියන ඒවා ගොඩාක් ඉන්ටරෙස්ටිං ඒරියා එකක් එක්සෑම් එකේදී. එතකොට ඉන්සයිඩර් ට්‍රේඩින් කියන්නේ මේ වෙනකන් මහ ජනතාවට විවෘත නොවූ කොටස් මිලට බලපෑමක් කළ හැකි මොනවා හරි තොරතුරක් පදනම් කරගෙන වාසිදායක ගනුදෙනුවක නිරත වීම කියන එක. ඒතොර ඒක මම පැහැදිලි කරන්නම් කොහොමද ඉන්සයිඩර් ට්‍රේඩින් එකක් වෙන්නේ කියලා. දැන් අපි කියමු යම්කිසි සමාගමක බෝනස ලාභාංශයක් දෙනවා නැත්නම් ස්ප්ලිට් එකක් දෙනවා. ඔයාලා දන්නවා ඒ වගේ දෙන අවස්ථාවක සමාගමේ කොටස් මිල අනිවාර්ය වශයෙන්ම ඉහළ
යනවා. නමුත් ඔය ඉන්සයිඩර් ට්‍රේඩින් කියන එකේ තියෙනවා ඉන්සයිඩර් ඉන්ෆර්මේෂන් කියලා එකක්. ඉන්සයිඩර් ඉන්ෆර්මේෂන් කියලා කියන්නේ දැනට මහ ජනතාවට විවෘත නොවූ තොරතුරු. උදාහරණයකට ඒගොල්ලන් දැන් සමාගම අනවුන්ස් කරනවා එකකට එකක් හිමිකම් නිකුතුවක්. ඒක ගොඩක් වාසිදායක හිමිකම් නිකුතුවක්. කලින් හිමිකම් නිකුතුම් බලන්න රුපියල් 350ක් මාකට් එක යන්නේ රුපියල් 200ට හිමිකම් නිකුතුවක් ඒගොල්ලන් අනවුන්ස් කරන්න බෝඩ් එකේ ඩිස්කෂන් යනවා මේන් බෝඩ් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ. එතකොට ඩිරෙක්ටර් බෝඩ් එකේ ඩිස්කෂන් එක යනකොට ඒක මේ මහජනතාව අතරට ඒ අදාළ ඒ නිවුස් එක ගිහිල්ලා නැහැ. ප්ලස් ඒක යන්නේ ඒගොල්ලන් ඒක ඩිසිෂන් එක එතන අරන් බෝඩ් එකේ ස්ටොක් එක්ස්චේන්ජ් එකට නැත්තම් කොළඹ කොටස් වෙළඳ වලට දැනුම් දීමෙන් පස්සේ තමයි ඒක මහ ජනතාවට විවෘත වූ තොරතුරක් වෙන්නේ. හැබැයි ඔය වැරද්දෙදි කියන්නේ ඒ මහ ජනතාවට විවෘත කිරීමට නැත්තම් ස්ටොක් එක්ස්චේන්ජ් එකට දන්වන්න කලින් ඔය ඉන්ෆෝමේෂන් එක ඔය තොරතුර එක මිලට සංවේදී ඒ තොරතුර පදනම් කරගෙන කවුරු හරි ඩිරෙක්ටර් කෙනෙක්ම වෙන්න පුළුවන්. නැත්නම් එයාගේ කවුරු හරි යාළුවෙක් වෙන්න පුළුවන්. ඔය ඉන්ෆෝමේෂන් එක පදනම් කරගෙන මාකට් එකේ මොනවා හරි බයි ඇන් සෙල් එකක් කරනවා ඒ අදාළ ෂෙයා එකේ. අන්න ඒක වැරදි කියන එක තමයි ඔතනින් කියන්නේ. දැන් ඔය උදාහරණෙම ගත්තොත් රුපියල් 351 අපි ගිහම ඕකෙන් පස්සේ රුපියල් 500ට යනවා. දැන් මේ රයිට් ඉෂුව එක අනවුන්ස් කරායින් පස්සේ. දැන් ඕක ස්ටොක් එක්ස්චේන්ජ් එකට ගියාට පස්සේ එතනින් තරවකාර ආයතන හරහා බ්‍රෝකර්ස්ලා හරහා ඒ මහජනතාවට යනවා. ඒතකොට පබ්ලික්. එතනින් පස්සේ ඒක සම්පූර්ණ විවෘතයි. නමුත් ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න කෙනෙක් කිව්වොත් අන්න මේ මගේ account එකට රුපියල් 350 ගානේ shares 10000ක් ගන්න ඊට පස්සේ announcement එකක් ආවට පස්සේ ඒක යනවා. ඒ කාරණේ එයා දන්නවා. හැබැයි ඒක මහ ජනතාවට විවෘත වෙලා නැහැ. අන්න ඒ වෙලාවේදී එයා ඔෆෙන්ස් එකක් වැරදි සෑහෙන දරුණු වැරද්දක් මේක ඉන්සයිඩ් ඉන්ෆෝමේෂන් එකක් යූස් කරනවා කියන එක. ඒ කියන්නේ රහස්‍ය තොරතුරක් යූස් කරනවා කියන එක. එතකොට එයා ඒ 350ට අරගෙන මාකට් එකට මේක පබ්ලික් ඉන්ෆෝමේෂන් එකක් වුණාට පස්සේ රුපියල් 450කට යනවා මෙයා විකුණනවා. අන්න එයා ඔෆෙන්ස් එකක් කළා නැත්නම් වැරදි කාර්යයක් ඒ මාකට් ඔෆෙන්ස් එකක් කොටස් වෙළඳපොළ සම්බන්ධ වැරදි දෙයක් කරලා තියෙනවා අන්න එතන. අන්න ඒක ඕනනම් ඕගලන් උදාහරණයකට පොඩ්ඩක් ඒක පින් පොයින්ට් කරගන්න. ඒක එක අවස්ථාවක් ඒ වගේ මෙවන්න. පල්ලෙහාට ආවත් ඒ සිද්ධියම තමයි මොනවා හරි නරක නිවුස් එකක් තාම බෝඩ් එකේ ඩිස්කෂන් වෙනවා නම් මම වික්කොත් ඒක වැරද්දක් ඒක දැනගෙන. right ඊළඟ කාරණේ ෆ්‍රන්ට් රනින් එකේ ඩිෆිනිෂන් එක මම දෙන්නම්. මම ලැප්ටොප් එක මේව කරාට පස්සේ ඒක දෙන්නම්. අනිවාර්යයෙන්ම ෆ්‍රන්ට් රනින් එකේදී වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. කෙනෙක් යම් කිසි ගනුදෙනුවක් ඕඩර් එකක් ඒ කියන්නේ ඇනවුමක් ලබා දෙනවා. ඒ ලබා දෙන ඇනවුම මත පදනම්ව වැරදි සහගත ගනුදෙනුවක නිරත වෙනවා ලාභ අපේක්ෂාවෙන්. ඒ කියන්නේ ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අර ඉන්සයිඩ් ඉන්ෆෝමේෂන් එකක් මත නෙමෙයි වෙන කෙනෙක්ගේ ගනුදෙනුවක් මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒක ඩිෆිනිෂන් එක මම දෙන්නම් ඊළඟ සතියේ. මම මේක වෙන විදිහට කියන්නම්. මේ වෙනකන් තේරුණාද? පොඩ්ඩක් මට සයින් එකක් දෙන්න. මේ කාරණා ටිකක් කොම්ප්ලිකේටඩ්. මේ ගොඩාක්ම ඉම්පෝටන්ට් හරියක් මම මෙතන කරේ. මොනවා හරි නොතේරුණු කොටසක් තියනවද මේ වෙනකම් මේ දක්වා ඉන්සයිඩර් ට්‍රේඩින් ඉන්සයිඩ් ඉන්ෆෝමේෂන් වලට එනකම්? නෑ සර් අර මේ නොමැති සුරකුම් විකිණීම පොඩ්ඩක් ඒක පැහැදිලි නෑ සර්. ඒක පැහැදිලි නෑනේ. ඒක හරි.
ඒක මං කියන්නේ. ඒකේ සර් මේ නිර්වචනය පොඩ්ඩක් දෙන්න නොමැති සුරකුම් විකිණීම කියන්නේ පොඩ්ඩක්. සුරකුම් විකිණීමද? ඔව් ඔව්. නොමැති සුරකුම් විකිණීම කියන්නේ මෙහෙමයි. ඩිෆිනිෂන් එක ඕගොල්ලන්ට මේ ලියන්නම කියන්න ඕනේ. ඒකේ ලියාගන්න මේ ආන්තික ණයගිණුමක් හරහා සිදුවේ මෙහිදී සිදුවන්නේ පළමුව ආන්තික ණයගිණුම හරහා කොටස් විකිණීමත් විවෘත වෙළඳපොළ තුල කොටස් විකිණීමත් පසුව එම කොටස් ප්‍රමාණය මිලදීගෙන ආන්තික ණයගිණුම පියවීමේ ක්‍රමවේදය. මේක සෙල් කරනවා ඊට පස්සේ අපි යමු 72 වලට ආවා ඊට පස්සේ මේකත් මාර්ජින් ට්‍රේඩින් එකක් කරා කරන්නේ මම මේ ටිකක් ටයිම් කන්ස්ට්‍රේන්ට් එකක් තියෙනවා ටිකක් ගොඩක් තියෙනවා ඊට පස්සේ ඉක්විටි රිසර්ච් තියෙනවා සිකියුරිටයිසේෂන් ඩෙරිවටිව්ස් mergers and acquisition පාඩම් ටිකක් ගොඩක් තියෙනවා එහාට යන්න මම ඒ වෙලාවල් අනුව මේවා ගොඩාක් විස්තරයක් කරන්නම් දැනට දැන් මෙන්න මෙහෙම තත්ත්වයක් ඊට පස්සේ බයි කරනවා රයිට් මෙතනින් එහාට මාර්ජින් ට්‍රේඩින් එකක් account එකක් හරහා තමයි මේක සිද්ධ වෙන්නේ මේ සෙල් එකත් මෙයා බයි කරනවා පස්සේ මෙයා බරෝ කරලා තමයි මේ සෙල් එක කරන්නේ කෙනෙක් හරි ඒ කවුන්ටර් පාර්ටි එකත් මාකට් එකේ මේකට සාපේක්ෂව අනිත් පැත්තට ට්‍රේඩ් එකක් වෙනවා ඒක කරන්න ගියොත් මම ගොඩාක් මේකට වෙලාව ගන්නවා එහෙම අරගෙන මෙයා විකුණලා 80ට ඒ සල්ලි ටික මාර්ජින් ට්‍රේඩින් එකේ තියලා ආපහු බයි කරන්න මේ සල්ලි යොදවනවා එතකොට මෙන්න මේකේ රුපියල් 8 වාසිය තමයි 5000ට මේ වෙන්නේ හැබැයි මේකෙන් අඩු කරන්න ඕනේ ඉතින් අර මාර්ජින් ට්‍රේඩින් වලදී ඉන්ට්‍රස්ට් එක හරි එතකොට මේ 8.40 40000ක් ප්‍රොෆිට් මාර්ජින් ට්‍රේඩින් වලට මේකේ ඉන්ට්‍රස්ට් එකක් මේ වෙනවා මෙයා සමහරට ලක්ෂ 5ක් දාලා ඉතුරු ලක්ෂ 5 මාර්ජින් ට්‍රේඩින් අර සිස්ටම් එකමයි ඒ විදිහට යන්නේ මොකද මාර්ජින් ට්‍රේඩින් සිස්ටම් එක කියන්නේ ඉස්සෙල්ලාම සෙල් කරනවා ඒ කියන්නේ මම ණයට අරන් සෙල් කරනවානේ එතකොට කොලැටරල් එකක් ඕනේ එතකොට මුකුත් මොනවා හරි ෆ්‍රෙෂ් account එක ඔයාගේ සල්ලි වලින් මේව කරන්න බෑ මාර්ජින් එකකින් through යන්නේ නැත්නම් ඒකට කොලැටරල් එකක් නැහැ මෙන්න මේක තමයි ෂෝට් සෙලින් කියන මේ වගේ තියෙන්නේ මේකේ දරුණුකම ලංකාව වගේ රටක මේක ප්‍රායෝගිකව ගොඩක් ටිකක් දැන් ගොඩාක් කල් ඉඳන් අවුරුදු 10ක් 15ක් තිස්සේ ඉඳන් මේක සිස්ටම් එක ගේනවා කිව්වට මේක එකක් කම්ප්ලිකේටඩ් අර නෝමල් මාකට් එකත් එක්ක මේක සිස්ටම් එක එම්බෙඩ් කරන එකෙත් කම්ප්ලිකේෂන්ස් තියෙනවා නැත්නම් ලංකාව වගේ මාකට් එක ගොඩාක් ප්ලේයර්ස්ලා ඉන්නේ කීප දෙනයි බලවත් ඒ අය කොයි වෙලෙත් මාකට් එක පල්ලයට යන්න ලේසි උඩට යන්න තමයි ගොඩාක් අමාරුයි ඉතින්ද ඒ වගේ සිස්ටම් එකක් ලංකාව වගේ රටක තිබ්බොත් අපේ මාකට් සෙන්ටිමන්ට් අනුව පල්ලෙහාටම ගයි මොකද උඩ බරෝ කරයි හෙවීලි ඊට පස්සේ එයාට ඕනේ ගොඩාක්ම පල්ලෙහාට යන්න පල්ලෙහාට යන තරමට මාර්ජින් එක වාසි දැන් උඩට යනකොට නම් උඩට ගන්න හරි අමාරුයි නමුත් පල්ලෙහාට යනකොට ලොකු ආය ඉන්වෙස්ටර්ස්ලා දෙන්නේ 3 දෙනෙක් වික්කොත් මේක ඉතින් රුපියල් 20ට 30ට මේ 10ට 15ට දක්වත් එන්න වේගෙන් පුළුවන් මාකට් එකේ හරි ඉක්මනට පල්ලෙහාට එනවා උඩට යනවට වඩා ඒකින්ද ටිකක් අර පහළට එන මාකට් එකත් එක්ක සෙල්ලම් කරනකොට මේ සිස්ටම් එක ලංකාවට මේ වෙන්නේ කියන මතයක් තියෙනවා හරිද ඒ ටික මම දැනට ඒ ටික එතනින් මේව කරන්නම් එතකොට අර අනිත් එක ෆ්‍රන්ට් රනින් කියන්නේ මෙන්න මේක. ඒ කියන්නේ වෙන
third party order එක කියන්නේ වෙන කෙනෙකුගේ ගනුදෙනුවක් මත වැරදි සහගත වෙනත් ගනුදෙනුවක් ක්‍රියාත්මක වීම කියන එක. දැන් අපි කියමු BR කියලා මෙයා ඇවිල්ලා බ්‍රෝකර්. එයා බ්‍රෝකර් කෙනෙක්. මෙයාට එනවා ඕඩර් එකක් මොනවා හරි කොටසක් ගන්න. අපි කියමු සම්පත් බැංක් ගන්න කියලා 1000ක් ගන්න කියලා එනවා. right? ඒ 1000 ගන්න කියන්නේ අපිට රුපියල් 120 ගන්න. එයා ප්‍රයිස් එක බලන්නේ මොකොත් නැහැ. දැන් සම්පත් බැංකුව මෙන්න තියෙනවා. සම්පත් බැංක් එකේ account එක මේ පැත්ත buy sell මේකට කියන්නේ bid එතන offer right ඉංග්‍රීසි වචනේ පොඩ්ඩක් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න right අපි කියමු 120ට මෙයාට ගන්න තියෙන්නේ හැබැයි අපි දන්නවා මෙතන 115ට සෙලර් කෙනෙක් ඉන්නවා හරි මෙයා ඒනට දන්නේ මෙයා කියන්නේ 120ට ගන්න 1000ක් එයා දන්නේ නැහැ නැත්තම් බ්‍රෝකර් කියනවා දැන් යන්නේ ප්‍රයිස් එක 120යි වා දැන් 1,20,000ක ඉන්වෙස්ට්මන්ට් එකක් කරා නම් දැන් යන්නේ ප්‍රයිස් එක 120යි කියලා මෙයා මාකට් එක මෙයාට පෙන්නන්නේ නැතුව ඉන්වෙස්ටර් කියන කෙනාට පෙන්නන්නේ නැතුව කියනවා මේ 120ට යන්නේ දැන් අපි කියමු 105කට අනිත් බයර්ස්ලා ඉන්නේ කොහොම තියෙනවා හරි 122කට ආයෙ තියෙනවා 10000 උනාට 125ට 5000 ඔය විදිහට ඕඩර් බුක් එක කියන එක තියෙනවා මේක ඕඩර් බුක් right එතකොට මේක සම්පත් බැංක් එකේ offer price එක මේක bid price එක bid කියන්නේ bids දෙනවා buy කරන්න bids ඒගොල්ලන් usually අඩුවෙන් දාන්නේ දැන් මේවට එන්නේ නැහැ මේ orders place කරලා තියෙනවා විතරයි දැන් මෙහෙම place කරන්න පුළුවන් අර මතක තියාගන්න අර 9 to 9:30 ඕන විදිහකට මේ orders දාන්න පුළුවන් 9:30 වලින් පස්සේ මේවා තියෙනවා හැබැයි අපි buy කරන්න ඕන නම් මෙතන ගන්න පුළුවන් sell කරන්න ඕන නම් මෙතන විකුණන්න එතකොට top seller ඉන්නේ 105 විකුණන්න ඕන නම් එක්කෙනෙකුට ගන්න ඕන නම් 115 තියෙනවා. දැන් මෙයාට වැරදි ইনফরমේෂන් එකක් දීලා මැනිපියුලේෂන් එකක් වගේ වැරදි ইনফরমේෂන් එකක් මෙයාගේ ඔළුවට දානවා. දැන් මේක ගොඩාක් උඩට යයි. දැන් යන්නේ 120යි. හැබැයි එයා දන්නවා 115 ටිකක් තියෙනවා මෙතන ගන්න පුළුවන් ඕඩර් එකක්. මෙයා මොකද කරන්නේ? මෙයා ඒගොල්ලන් අතර ඒගොල්ලන් ජොබ් එකේ ගැටීමක් නැති වෙන්න conflict of interest එකක් නැති වෙන්න නම් මෙයාට කියලා 115ට තියෙනවා 1000ක් වඩ ගන්න පුළුවන් මෙන්න මේක ගන්නවා කියලා අරන් දෙන එක තමයි යාගේ යුතුයකම මේකනේ විය යුත්තේ මේක විය යුත්තේ විය යුත්තේ හරි ඒක තමයි රෙකමන්ඩඩ් නමුත් මේකෙදි දැන් මේ ෆ්‍රන්ට් රනින් කියන්නේ ඉදිරි දිවීම ෆ්‍රන්ට් රනින් කියලා මතක තියාගන්න ඉන්සයිඩර් ට්‍රේඩින් ෆ්‍රන්ට් රනින් මැනිපියුලේෂන් ඒ ඉංග්‍රීසි වචන වලින් ඒක මතක තියාගන්න මොකද සිංහල වලින් එක එක කාලයක වංචා සහගත වෙලඳාම වැරදි සහගත වෙලඳාම ඒ වගේ එක එක වචන නමුත් ඉංග්‍රීසි වචනේ වෙනස් වෙන්නේම නැහැ මේක ෆ්‍රන්ට් රනින් අරක ඉන්සයිඩර් ට්‍රේඩින් ඉන්සයිඩර් ඉන්ෆර්මේෂන් රහස්‍ය තොරතුරු මත වෙනදා මේක ෆ්‍රන්ට් රනින් ඉදිරි දිවීම කියලා කියනවා මේක අරන් දෙන්න ඕනේ නමුත් මෙයා මේක පොඩ්ඩක් කට් ඔෆ් කරලා මොකද කරන්නේ මෙයා ගන්නවා හිමීට
මෙයාගේ account එකට 115 ගන්න. ඊට පස්සේ සෙල් දානවා 120. මෙතනදී by 115 සෙල් 120 120ට මේ සෙල් එක දාලා දැන් අන්න එයාගේ ඒක කාපටි කරනවා. මේක මෙයාට අරන් දෙනවා 120 ගානේ. ඒවා ඉතින් සිද්ධ වෙනවා මේ ලෝකේ. ඉතින් මේක වැරදි සහගත ක්‍රියාවක් කියලා කියන්නේ මේකේ එක එක ලෙවල්ස් තියෙනවා. මම ෆ්‍රී වෙලාවක තිබ්බොත් කියන්නම් මේ වගේ සිද්ධියක් කියලා කියන්න බෑ. මේක උදාහරණයක් විදිහට ඔයගොල්ලන් තියාගන්න. මේක ෆ්‍රන්ට් රනින් ඉදිරි දිවීම කියන එක මේ ආයෝජකයේ යම්කිසි ස්ථිර වූ ගනුදෙනුවක් මත ඔයගොල්ලන් ලියා ගන්න පුළුවන්. එක ස්ථිර ගනුදෙනුවක් මත පදනම්ව අදාළ තැරවකරව හෝ අතරමැදියා තමාගේ අයුතුලාභයක් උදෙසා ඒකට ප්‍රතිවිරුද්ධ වෙනත් ගනුදෙනුවක් ක්‍රියාත්මක කිරීමේ වරද තමා ෆ්‍රන්ට් රනින් කියලා කියන්නේ. ඉදිරි දිවීම මෙයාගේ ගනුදෙනුවක් මත පදනම්ව. කෙනෙක්ගේ ගනුදෙනුවක් මත පදනම් වෙන්න ඕනේ. මේක ආරමුදලක් වෙන්න පුළුවන්, ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මත පදනම්ව ඒකට against counter transaction එකක්. ඒකට විරුද්ධ ගනුදෙනුවක් ක්‍රියාත්මක කිරීම වාසිදායක මූල්‍ය අරමුණක් උදෙසා ක්‍රියාත්මක වීමේ වරද තමා මේකෙන් අඳුරන්නේ. මේක බ්‍රෝකර් වෙන්න පුළුවන්. බ්‍රෝකර්යි මෙයයි කතා වෙලා වෙන්න පුළුවන්. ප්‍රොෆිට් ෂෙයාරින් එකක් වෙන්න පුළුවන්. මොකද මේ රුපියල් 5න් කොටසක් මෙයාට යන්න. මේ ආරමුදලක් පාලනය කරන අරමුදල් කළමනාකරු විකුණ මේගොල්ලන් එකතු වෙලා කරන වැඩක් වෙන්න පුළුවන්. ඒ වගේ එක ලෙවල්ස් ගොඩක් මේකේ තියෙනවා. නමුත් අදහස වෙන්නේ ඒක. ඒක ඕගොල්ලන් ඒ විදිහට ලියා ගන්න. right. ඒක මම විනාඩියක් මන් දෙන්නම්. සර් ආපහු පොඩ්ඩක් කියන්නේ ආයෝජකයෙකුගේ ස්ථිර ගනුදෙනුවක් මත පදනම්ව ආයෝජකයෙකුගේ තහවුරු වූ ස්ථිර ගනුදෙනුවක් මත පදනම්ව ලාභදායී මූල්‍ය අරමුණක් උදෙසා වෙනත් ගනුදෙනුවක් ක්‍රියාත්මක කිරීමේ වරද. ලාභදායී මූල්‍ය අරමුණක් වෙන්න ඕනේ. නැත්තම් අරයාට තව මොකක් හරි වාසියක් වෙන්න මෙයා හොඳ ඉන්ටෙන්ෂන් එකෙන් හොඳ සද්භාවයෙන් කරනවා නම් ඒක නෙමෙයි. මේක අතරමැද්දේ වංචාව. ඒක උදෙසා අමතර වාසිදායක මූල්‍ය අරමුණක් වෙනුවෙන් වෙනත් ගනුදෙනුවක් ක්‍රියාත්මක කිරීමේ වරද. දැන් වෙලාවෙ මේ ක්‍රියාත්මක කිරීමේ වරද කියන එකෙන්ම ඒක ෆිනිෂ් කරන්න ඕනේ. අද ඇත්තටම මට හරි මෙතන දුකයි. ඉතින් ඇත්තටම කීප දෙනෙක් ඉන්නේ. නමුත් අද කතා වෙච්ච ඒවා අට්මෝස්ට් ඉම්පෝර්ටන්ට් ඒරියාස් කීපයක් තමයි මේ වුනේ. ඕගොල්ලන් හරි කන්ටැක්ට් තියනවා නම් පුළුවන් තරම් කියන්න මේ අපේ රෙකෝඩින් එක හරි අහන්න කියලා. ඒකේ සෑහෙන කවරේජ් එකක් එතන තියෙනවා. right. ඕගොල්ලන් අතරින් කවුරු හරි කරනවද ජනවාරියේ ඉන්නවද කරන අර කවුරු හරි? ඉන්නවා සර්. ඔයාද? ඔයා කවුද නදුන්? ඔව් සර්. ආය කවුද ඉන්නේ?
එක්කෙනයිනේ. එතකොට එක්කෙනයි අර කලින් එක්කෙනෙක් හිටියා. අනිත් අය තව ඉස්සරහනේ. එතකොට මම මේ ඉතුරු පල්ලෙහා ටික ඊට පස්සේ කරන්නම්. මේ ටික මතක තියාගන්න. මැනිපුලේෂන් එක මම පස්සේ කරන්නම්. ඒකේ නෝට් එකක් මම දෙන්න ඕනේ. ඒකයි. දැන් මෙන්න මෙතන තියෙනවා මේ takeovers and mergers code එක තමයි මේකට අදාළ වෙන නීතිය. ඒතර අපි මේක කරා. මේක පොඩ්ඩක් කියව ගන්න. ඉංග්‍රීසි එකේ තියෙන මේක මේ ගොඩාක් ඉම්පෝර්ටන්ට් ඒරියා එකක්. මේක ගොඩක් ඇහුවා මං කිව්ව විදිහටම. මේ මං කලින් කිව්වා වගේ mandatory offer කියන එක මේකේ තියෙනවා සම්පූර්ණ description එක. ඒක මං අය කියවන්නේ නැහැ. ඔයගොල්ලන්ට කියවන්න පුළුවන් යම් ගනුදෙනු මාලාවක් තුලින් පුද්ගලයෙක් සමග එකඟත්වයෙන් ක්‍රියාත්මක වීම තුලින් කොටස් 30ක් හෝ වැඩි කොටස් ප්‍රමාණයක් කියනවා. එතකොට ඒක 130ට වැඩි වෙන්න ඕනේ. 150ක් නොඉක්ම වූ වෙන්න ඕනේ. මාස 12ක් තුල අත්පත් කරගන්න ඕනේ. 150ක් ඉක්ම වුවොත් එයාට ආපහු මැන්ඩේටරි ඔෆර් එකක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එයාට කොහොමත් ඒ සමාගම හෝ ව්‍යාපාරයේ අයිති වෙනවා 150ට එහා ගිය ගම. රයිට්. ඊට පස්සේ මේවත් ඔයගොල්ලන් නිකන් කියව ගන්න. මේක හරි ඉම්පෝටන්ට් හින්දා. ඊට පස්සේ acting in concert කියන වචනේ එක සැරයක් අහලා තියෙනවා. එක්ව කටයුතු කිරීම කියන එක. ඒකේ සරල අදහස ඒ වගේ ඒකාබද්ධ වීමක් සිද්ධ වෙනකොට හෝ අත්පත් කර ගැනීමක් ඒකට ඒ දෙපාර්ශවයේම ෆෝමල් ඉන්ෆෝමල් ඒ කියන්නේ විධිමත් හෝ අවිධිමත් ආකාරයෙන් හැම ආකාරයෙන්ම එකඟත්වයෙන් අවසානයේ තෙක් ඒ ක්‍රියාත්මක වීමේ අදහස තියෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ කවුරුත් තරල භාෂාවෙන් කිව්වොත් කවුරුත් පස්සට අදින්න නැතුව කවුරුත් ඒකට බාධා කරන්නේ නැතුව ඒකට ඇක්ටිව්ලි ඉන්වෝල්ව් වෙන්න ඕනේ. ඒකට ඒ ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් ඒ දෙකුල්ලොගෙම ඒ පුෂ් එක සපෝට් එක නැත්තම් සහයෝගය දිගටම තියෙන්න ඕනේ කියන එක තමයි මෙන්න මේ acting in concert කියන එකෙන් right. එතකොට මෙන්න මේ 110 මේ වෙනකන් අහලා නැහැ. හැබැයි අහන්න ඉඩ තියෙන එකක්. 110ක් හෙලිකිරීමේ නීති. ඒකෙදි අදහස් කරන්නේ කවුරු හරි කෙනෙක් අර 130ක් ගත්තා වගේ 110ක් ගත්තොත් 110ක ප්‍රමාණයක් මොකක් හරි සමාගමක ගත්තොත් ඒක සලකන්නේ අනිත් කොටස් හිමියන් දැනගත යුතු සැලකිය යුතු ඉන්ෆර්මේෂන් එකක් නැත්නම් තොරතුරක් විදියට. ඒක හින්දා ඒක අනිවාර්ය වශයෙන් කොළඹ කොටස් වෙළඳපළ හරහා අනිකුත් මහ ජනතාවට දින දෙකක් ඇතුළත වාර්තා කළ යුතුයි කියන එක. ඒ කියන්නේ පබ්ලික් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන් කවුරු හරි කෙනෙක් උදාහරණයකට ඔයගොල්ලන් මොකක් හරි සමාගමකට 110 සීමාව ඉක්මවලා 110ක් හෝ ඊට වැඩි 110ක් ගත්තොත් සමාගමක අනිවාර්ය වශයෙන් මේ ගත්ත දවසේ ඉඳන් දින දෙකකට කලින් දින දෙකක් හෝ කලින් CSC SCC දෙකටම ආයතන වලට අනිවාර්යයෙන්ම මේ ඒ තොරතුරු දැනුම් දෙන්න ඕනේ. එතකොට ෂෙයා හෝල්ඩර්ස්ලා දැනුවත් වෙනවා. මොකද 110ක් ගත්ත කියන්නේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් කොටස් අයිතියේ වෙනස් වීමක් කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. හරි. voting rights shares ගත්තාම exchange එකට දැනුම් දෙනවා කියන්නේ මහ ජනතාවට දැනුම් දෙනවා හා සමානයි කියන එක. right. ඊට පස්සේ අපි නිකුතු කළමනාකරණේ ගොඩක් ඒවා කරා මෙතන. ඒකේ කීපයක් තියෙන්නේ පෞද්ගලික ස්ථාපනයයි ඒ ටික. අපි ඒක අනිත් දවසේ කරලා මේ ප්‍රශ්න වලට මේ ප්‍රශ්නත් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, 3 4 5 වෙනකම් කරන්න පුළුවන්. 1 2 3 4 5 මට ඒක කරලා මට එන සතියේ මේවට උත්තර කරන්න. කියන්නේ මේ තෝරා ගැනීමක් තියෙන්නේ.
ලියන්න තියෙනවා 3 4 5 කියන ප්‍රශ්න වලට. ඒක ඕගොල්ලන් ඇත්තටම ඕගොල්ලන් අවංකවම මේ ටික කරන්න. මොකද මේ අපිට ගොඩක් ඉන්ටරැක්ෂන් එක මෙතන අඩුයි සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එකකට වඩා. ඒකින්ද ඕගොල්ලන් එකට උත්තරය හොයලා තර්කානුකූලව උත්තරය හොයලා ඕගොල්ලන්ගේ ඉන්ටරැක්ෂන් එක සහ දැනුම ඕගොල්ලන් ස්ටඩි කරනවා කියන එක ඕගොල්ලන්ට ටිකක් ෆීල් වෙන්න මේව කරන්න. මොකද මට මෙතන ඉඳන් ගොඩාක්ම ඔගොල්ලන්ව සර්වේලන්ස් කරලා ඔයගොල්ලන් ගැන හොයන්න බලන්න අමාරුයි ෆිසිකල් ක්ලාස් එකකට වඩා. රයිට් ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් පොඩි චූටි වෙලාවක් දෙන්න පුළුවන් අපේ සෙෂන් එක ඉවර කරන්න කලින්. නෑනේ. රයිට්. එහෙනම් අපි සෙෂන් එක මෙතනින් නවත්තමු. එන සති මෙදිගටම එන්න ඕගොල්ලන් මීටින් එකට. රයිට්. thank you.